නිශ්චිතව ගණනය කළ හැකි නිශ්චිතව ගණනය කළ හැකි නිශ්චිතව ගණනය කළ හැකි ඒකකයකට කොපමණද යන්න නිශ්චිතව ගණනය කළ හැකි ඒකකයකට කොපමණද යන්න නිශ්චිතව ගණනය කළ හැකි ද්‍රව්‍යද නොවන ද්‍රව්‍යද නොවන ද්‍රව්‍යද නොවන ද්‍රව්‍යද නොවන ශ්‍රමයද නොවන ද්‍රව්‍යද නොවන ශ්‍රමයද නොවන ද්‍රව්‍යද නොවන ශ්‍රමයද නොවන ද්‍රව්‍යද නොවන ශ්‍රමයද නොවන පිරිවැය ද්‍රව්‍යද නොවන ශ්‍රමයද නොවන පිරිවැය වෙනත් ඍජු වියදම් ලෙස සැලකේ වෙනත් ඍජු වියදම් වෙනත් ඍජු වියදම් ලෙස සැලකේ වෙනත් ඍජු වියදම් ලෙස සැලකේ වෙනත් ඍජු වියදම් ලෙස සැලකේ නිෂ්පාදිතය බිහි කිරීමේදී පුතා අනිවාර්යයෙන්ම දැරිය යුතු ඒකකයකට කොපමණද කියන එක නිශ්චිතව ගණනය කළ හැකි ද්‍රව්‍යද නොවන ශ්‍රමයද නොවන පිරිවැයට අපි කියනවා වෙනත් ඍජු වියදම් කියලා. උනා ගන්න අපහු මේ නිෂ්පාදිතය බිහි කිරීමේදී අනිවාර්යයෙන්ම දරන්න ඕන ඒකකයට කොපමණද කියලා නිශ්චිතව ගණනය කරන්න පුළුවන්. හැබැයි ද්‍රව්‍යයක් නෙමෙයි ශ්‍රමයක් නෙමෙයි. අන්න එහෙම දෙයක් තියෙනවා නම් ඒකට අපි කියනවා පුතේ වෙනත් ඍජු වියදම් කියලා. වෙනත් ඍජු වියදම් කියලා. හොඳයි. ඔයාලට චූටි මතක් කිරීමක් කරන්න පුතේ. දැන් මම හැම වෙලේම කියන දෙයක් සහ පිළිගන්න දෙයක් තමයි දරුවන්ට සබ්ජෙක්ට් තුනක් තියෙනවා. එතකොට විෂයන් තුනටම හොඳ ප්‍රතිඵලයක් ගත්තොත් තමයි ළමයිගේ හොඳ රිසල්ට් එකක් එන්නේ. ඉතින් මට පුළුවන් ඔයාලව පුළුවන් තරම් හිර කරලා මගේ අවශ්‍යතාවලට භාවිතා කරලා මගේ තියෙන හිතවත්කම් තියෙන පාවිච්චි කරලා මට ඔයාලව සති දවස් 5 මගේ පන්තියට දාගන්න පුළුවන්. මම එක එක දේවල් කියමින් ඔයාට පීඩනයක් එල්ල කරලා මම වත් එක තියෙන සමහරට මාත් එක්ක හිතවත් නම් මම කරන්නේ වෙන වැඩක් කරන්න අවස්ථාව දෙන්නෙම නෑ. ඒ කරලා මම මොකද කරන්නේ පුළුවන් තරම් මගේ සබ්ජෙක්ට් එකට මම ඔයාලව හිර කරනවා. හිර කරපුවම ඔයාලා හරියට ඉකොනොමි පන්තියකට සෙට් වෙන්න නෑ. ඔයාලට හරියට බිස්නස් පන්තියකට සෙට් වෙන්නත් නෑ. හැබැයි ඉතින් අපි හිතුව accounts ඉතින් කරනවා ඔයාලට අදාළ යන්නත් බෑ. ඔයාලා මොකද කරන්නේ දැන් තනි කරම මගේ පන්තියට රැඳිලා ඉන්න. ඔන්න රිසල්ට් එක එනවා. රිසල්ට් එක ආවට පස්සේ accounts වලට A ඊළඟට ඔයාගේ අනිත් විෂයට B සමහර අනිත් විෂයට C. දැන් ඔයා ගෙදර. හැබැයි ඔයා දැන් මට හෙන ආදරේ. සර් මාර කැපකිරීමක් කරේ. සත්‍ය දවස් 7ම දාලා accounts කරා. පුදුම ප්‍රශ්න තොගයක් හැදුවේ. සර් දුන්නා නියමයට වැඩේ කියන. අර පුතේ ඇත්ත මම කරලා තියෙන මොකක්ද දන්නවද? මොහොමවංකෝ මම කියන්නේ. මම ඊටාම සැලසුම් සහගතව මගේ ආත්මාර්ථකාමී උමනාව වෙන්නේ ඔබව පාවිච්චි කරලා ඔබව විනාශ කරලා තියෙනවා. ඒ කියන්නේ මම තමයි වාට මේ දෙකට B එකයි මේකට C එකයි අරන් දෙන්නම දිහත් තුන. මම මොකද කරේ හිතාමතා ඔබ හිර කරලා ඔබට අනිත් සබ්ජෙක්ට් එකෙන් ගලවලා මම ඒ සබ්ජෙක්ට් වලට ඔබට දෙන ප්‍රමුඛත්වය නැති කරලා රිසල්ට් එක ආවට පස්සේ මගේ හෑන්ඩ් බිලට මම ඔයාගේ නම දානවා. නම දාන විතරක් නෙමෙයි මම පොඩි චිත්‍ර සටහනකුත් අඳිනවා. වෙන accounts මල පිපිලා accounts මල දරුවගේ පිපිලා econ මල පර වෙලා business මල බිම වැටිලා කියලා මම පොරටෝකෙකුත් දෙනවා කොහොමද මගේ වැඩ කියලා. හැබැයි මතක තියාගන්න මම පුතේ ජාත්‍යන්තර මට්ටමේ අපරාධයක් තමයි කරලා තියෙන්නේ. හැබැයි ඉතින් මට තියෙන වාසිය ඔබ කවදාකවත් මේක තේරුම් ගන්නේ නැහැ. ඔබ කවදාකවත් මේක තේරුම් ගන්න නැති වෙන්න හේතුව මොකද ඔබට මේ ගේම ගැහුවේ මම කියලා ඔබ තේරුම් ගන්න නැත්නම් මම ඉතින් ඔයාව පැය 24ක් මගේ පන්ති වලට දාගෙන දවස් 7ක් මගේ පන්ති වලට දාගෙන මම මැරෙනකන් ඔයාලට උගන්ලා මම ඒක ගත්තා. එතකොට දැන් ඔයාලට accounts වලට එන්නේ. ඒ නිසා ඔයා ඉතින් මාව කියන දේත් විශ්වාස කරනවා. මං කියන දේත් පිළිගන්නවා. හොඳට මතක තියාගන්න. අපි ඊටාම බුද්ධිමත් විදිහට හැසිරෙන්නට ඕන පොතේ. එහෙම නොවුනොත් වෙන්නේ අන්තිමට අපිට තියෙන ජයග්‍රහණ අපි වෙන කට්ටියට දීලා අපි පරාජය බාර ගන්නවා. ඇත්තට මෙතනදී සර් දිනුවා ළමයා පෙරදිලා තියෙනවා.
සමහරට මේ ළමයා අනවශ්‍ය විදිහට මම accounts වල මහත්සි කරලා තියෙනවා. මේ ළමයාට මම ගානට සැහැල්ලුවේ මගේ සබ්ජෙක්ට් එක කරා නම් මේ ළමයා B1 වෙනුවට අනිත් සබ්ජෙක්ට් එකටත් ඒකක් අරගෙන මේ සබ්ජෙක්ට් එකටත් මේ ළමයා ඒකක් ගන්න. ඒකක් ගන්නවා විතරක් නෙමෙයි මේ දරුවා සමහර විශ්වවිද්‍යාලෙට. ඒ සියල්ලම නැති කරනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මම ඉතිහාසයේ කවදාකවත් මගේ දරුවන්ට එවැනි අපරාධ කරලා නැහැ. මම කවදාකවත් බණවාශීලයට විෂයන් වල මගේ විෂය තුල හිර කරලා මම ඔබ අනිත් සබ්ජෙක්ට් වලින් ගලවලා මගේ විෂයන් තුල රඳවලා තියාගෙන ඔබට ඒතු ගන්නවලා නැහැ. මම තමයි වැඩ කරන්නේ. මම තමයි වැඩකාරයා කියන මම උත්සාහ කළා නේ. මොකද කාලෙත් එක්ක ළමයි බොහෝ අය තීරණය කරනවා මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා මම මේ කියන්නේ මට සමහර අය ගැන දැනෙනවා නිකන් එහෙම යම් දේවල්. මම වැඩි කියන්නේ නැහැ. මට දැනෙනවා නිකන් ඔබ යම් තැන්වල හිර වෙලා ඔබ යම් දේවල් එක බැඳිලා අනවශ්‍ය විදිහට යනවාද කියලා. ඉතින් ඔබ ලිහුනේ නැත්තම් පුතේ මතක තියාගන්න අනාගතේ ප්‍රතිඵල ආපු දවසට ඔබට ඔය අපරාධය කරේ කවුද කියලා කාරණේවත් ඔබට තේරුම් ගන්න වෙන්නේ නැහැ. ඔබ මැරෙනකම් පරාදිතයි. ඔබ මැරෙනකම් පරාදිතයි. ඔබට කවදාකවත් මට මේ අසාධාරණේ කරේ කවුද කියලා තේරුම් ගන්න. මොකද හේතුව මං ඔයාගේ විශ්යට ඒකක් කරන් දීලා තියෙනවා. එතකොට ඔයා කවදාකවත් මට විරුද්ධ වෙන්නෙත් නැහැ. අපේ ලංකාවේ ගොඩක් අයට මිනිස්සුන්ට වෙලා තියෙන ඕකයි. මිනිස්සු දන්නේ නැහැ අපිට මේ හානිය කරේ කවුද කියලා. ඒ නිසා මම ඔබගේ කාලසටහන යොදනකොට මං හැම වෙලේම මං සැහැල්ලුවෙන් මගේ සබ්ජෙක්ට් එක උඩ ගන්නන්නේ අනවශ්‍ය විදිහට ඔබව හිර කරන්නේ නැහැ. මම පැය දෙක නම් පැය දෙකයි පැය හතරක් අපි ගන්න. ඒ පැය හතර තුල මම බැරි වෙලා යම් කිසි හදිසියක් වුණොත් අපිට සිලබස් කවර් කරගන්න බැරි වුණොත් ඒ සඳහා මම අමතර කාලයක් යොදනවා මිසක් මගේ අලෙවිකරණය සඳහා නැත්නම් මම මාකට් කරගන්න මට බ්‍රෑන්ඩ් එකක් හදාගන්න මම ඔබව පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා ඒක ඔබ තේරුම් ගත්තේ නැත්නම් ඒක ගැටලුවකුත් නෙවෙයි. දැන් සමහර කෙනෙක් කියන්න පුළුවන් සර් කරන්නේ පැය දෙකයි නේද? පැය තුනයි නේද? අපි ඇද්ද එහෙම කරලා ඉතින් ඔයාලට හොඳට සබ්ජෙක්ට් එකක් තේරෙනවා. ගණන් හදන්න පුළුවන්. ඒත් ඔබගේ ඔළුවට දානවා එහෙම අදහසක්. එහෙම දාන්න හේතුව ගොඩාක් වෙලාවට පුතේ මක පාසලට කොච්චර වෙලාවක් තිබ්බත් හොඳට වාහනේ හදන්න බෑ. ඒ නිසා මතක තියාගන්න දක්ෂ මිනිස්සුන්ට පුතේ ඒ කාලේ හොඳින් කළමනාකරණය කරලා ඒ කාලෙට උපරිම ප්‍රතිලාභය ළමයට අරන් දෙන්න පුළුවන්. ඒ නිසා මම ඔබට මේ සඳුදා පැය දෙකක් සහ ඉරිදා පැය දෙකක් දාලා මේ කරන්නේ මට ඒක ඇති නිසා. මට ඇත්තටම තියරි පැය දෙකක් පැය හතරක් කරන්න ඕනේ. මම සාමාන්‍ය සිලබස් එක ඉතාම හොඳට කවර් කරනවා. ඔබ අහන්නකෝ 20 20 ගේ දරුවන්ගේ මම කොච්චර අපුරු සිලබස් කවර් කරලා තියෙනවද කියලා. මේ වෙනකොට සිලබස් ඉවරයි. ඒ නිසා ඔයාලා මතක තියාගන්න මම මේ කියන කාරණේ බුද්ධිමත් ලෙස තේරුම් ගනිවි කියලා විශ්වාස කරනවා. ඒ නිසා මේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ බොරුවට දඟලනවා නෙමෙයි. අවශ්‍ය දේ හරියට පිළිවෙලට සැහැල්ලුවෙන් යම් සැලැස්මකට කරගෙන යන එක තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. හොඳයි. මම ඒක නිසා මොකවත් කියන්නේ නැහැ. ඔබ හොඳට කල්පනා කරලා හොඳට තීරණ ගන්න. නැත්නම් ඔබට මේ ප්‍රතිඵල ආපු දවසට ඔබට මොකද උනේ කියලා ඔබ දන්නෙත් නැහැ. හරිද? මේවට ඒ ගුරුවරුන්ට දොස් කියන්න එපා. සමහරට මේ වැරද්ද කරන්නේ හරිද? සමහරට ඒ වැරද්ද කරන්නේ මේ ඒක අරන් ගුරුවරයා වෙන්න පුළුවන් පුතේ. ඒකයි මම කියන්නේ. ඔබට මේ ඒකක් අරන් දුන්න ගුරුවරයා වෙන්න පුළුවන්. ඔබට අනිත් විෂයන් දෙකට B සහ S ගන්න තැනට වැඩිපත් කරේ. සමහරට මේ ගුරුවරයා වෙන්න පුළුවන් ඔබට වැරදි මඟ පෙන්වීම කරේ. මේ ගුරුවරයා කියපු දේවල් කරන්න ගිහලා තමයි සමහරට මේ සබ්ජෙක්ට් එකට B උනේ. මේ ඒකක් ඔබට අරන් දුන්න ගුරුවරයා කියපු දේවල් නිසා තමයි ඔබට ඉකොන් වලට සමහරට S එකක් ආවා. ඒ වගේ බොහොම ඒවා තේරුම් ගන්න එක ඉතාම පරිස්සමින් කරන්න ඕන වැඩ. නැත්නම් ඔබ මේ ගුරු දෙන්නත් එක තරහ වෙනවා. මේ දෙන්නත් එක තරහ වෙනවා. මම විශ්වාස කරනවා ඔබට මේවා තේරුම් ගන්න තරම් බුද්ධිමත් භාවයක් තියෙනවා කියලා උසස් පෙළ දරුවෝ නිසා. හොඳයි. අපි යමු ඉදිරියට. ආයි කියන්නේ නැහැ මේ වගේ දේවල්. විතර කියන්නේ නැහැ. මම මේ කිව්වේ රිවිෂන් මේ දවස්වල ආරම්භ කරනවා. මා දැන් මේ සතිය ඊළඟ සතියනක රිවිෂන් පාන්ති පටන් ගන්නවා. මම රිවිෂන් ක්ලාස් එක දාන්නේ දැන් සැලසුම් කරලා තියෙන අගහරුවත් 10 මාර ඉඳලා 3 මාර වෙනකන් රිවිෂන් එකට පුතේ රෙකෝඩ් එකක් දාන හැම වෙලේම තියරි දාන්නේ නැහැ. රිවිෂන් එකට රෙකෝඩ් එකක් දෙනවා. ඒකට හේතුව යම් බාධක ඇති කියලා හිතෙන නිසා. පස්සේ අපි කාලසටහනක් අවශ්‍ය විදිහට සකස් කරගන්නකම් රෙකෝඩ් එක දිගටම හැමදාම රෙකෝඩ් එකක් තියෙනවා. හොඳයි. අපි යමු එහෙනම් මාතෘකාවට අපහු වෙනත් ඍජු වියදම් කියලා ගත්තේ. දැන් මම ඔබට කිව්වා නිෂ්පාදන ආයතනයක පිරිවැය කොටස් 3යි කියලා කිව්වා. ඒ තමයි එක ඍජු ද්‍රව්‍ය, ඊළඟට අපි කිව්වා ඍජු ශ්‍රමය, දැන් අපි කිව්වා වෙනත් ඍජු වියදම් කියලා. හොඳයි.
නෑ පුතේ ශ්‍රමය පිළිබඳ ගිය සතියේනේ අපි කතා කරේ. ඊට වඩා යමක් කරේ නෑ. ඒකට අභ්‍යාස වශයෙන් කරන්න දෙයක් නෑ. ඒ කියන්නේ වත් තේරුම් ගන්න විතරයි වුණ ඍජු ශ්‍රමය කියන්නේ මොකක්ද කියලා. දැන් කෙලින්ම මම ඔයාලට දෙනවා සම්පූර්ණ ගාණක්. ඒ කියන්නේ ප්‍රාථමික පිරිවෙල දක්වාම දෙනවා. ඒ අභ්‍යාසය ඇතුලේ තමයි ඍජු ශ්‍රමය සහ විනාත් ඍජු වියදම් දෙන්නේ. වට වෙන වෙනම අභ්‍යාස කරන්න ඕනේ නෑ. වෙන වෙනම අභ්‍යාස කරන්න ඕන පුතේ පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවෙලට විතරයි. ඒක මම ඔයාලට කරන්නේ. ඒක කරා. හරි ලියන්න උදාහරණ විනාත් ඍජු වියදම් වලට උදාහරණ ලියන්න පුතේ. පළවෙනි එක තමයි පුරස්කාර බදු. පළවෙනි එක තමයි පුරස්කාර බදු. පුරස්කාර බදු. පුතේ මේ පුරස්කාර බදු කියන්නේ මොකක්ද? මේ පුරස්කාර බදු කියන්නේ දැන් අපි යම් නිෂ්පාදනයක් කරන්න ගියාම පුතේ නිෂ්පාදනයට නීත්‍යානුකූලව අයිතිවාසිකම් තියෙන කෙනාගේ අපිට බලය ගන්න වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම අපි හිතමු අපි නවකතා පොත් මුද්‍රණය කරලා විකුණන ව්‍යාපාරයක් කියලා. අපි නවකතා පොත් මුද්‍රණය කරලා විකුණනවා. එතකොට මේ අපි නවකතා පොත් මුද්‍රණය කරන කාර්යය අපේ නිෂ්පාදන කාර්යය කියන්නේ. එතකොට ඍජු ශ්‍රමය කියලා කියන්නේ අපේ මුද්‍රණාලයේ වැඩ කරන සේවකයන්ට ගෙවන වැටුප්. මුද්‍රණ යන්ත්‍රය ක්‍රියා කරන කෙනාට ගෙවන වැටුප ඒ වගේ දේවල් තමයි ඍජු වැටුප කියන්නේ. එතකොට ඍජු ශ්‍රමය කියන්නේ මොනවද? ඍජු ශ්‍රමය කියලා කියන්නේ ඍජු ශ්‍රමය තමයි අපි කිව්වේ. මුද්‍රණාලයේ යන්ත්‍ර ක්‍රියාකරුවන්ට ගෙවන වැටුප ඍජු ශ්‍රමය. ඍජු ද්‍රව්‍ය කියන්නේ මොනවද? ඍජු ද්‍රව්‍ය කියන්නේ මේ නවකතා පොත මුද්‍රණය කරන්න යොදාගෙන කඩදාසි. එතකොට ඍජු ද්‍රව්‍ය කියන්නේ කඩදාසි. ඍජු ශ්‍රමය කියන්නේ මේ print එක කරන මැෂින් එක print කරන මැෂින් එක ක්‍රියාත්මක කරන ඒ සේවකයාට ගෙවන වැටුප. එතකොට මේ නවකතාව අපි ලියපු නවකතාවක් නෙවෙයි. එතකොට මේ නවකතාව ලියලා තියෙන ලංකාවේ ප්‍රසිද්ධ නවකතා කරුවෙක්. එයාගේ අත්පිටපතක් තමයි අපි මුද්‍රණය කරන්නේ. එතකොට එයා අපිට කියනවා ඔයාට මුද්‍රණ අයිතිය දෙන්න, ප්‍රකාශන අයිතිය දෙන්න. ඔයා මේක ප්‍රකාශ කරා. හැබැයි හැම පොතකට මට රුපියල් 50ක් ඕන කියලා මෙයා කියනවා. රුපියල් 50ක් ඕන. එතකොට මේ රුපියල් 50 දෙන්නේ අරයාගේ ශ්‍රමයට කියලා වට හිටියේ නෑ. ඒක ශ්‍රමය නෙවෙයිනේ පුතේ. ඉතින් එයා නවකතාව ලියලා ශ්‍රමය ඉවරයි. එයා එතනින් එහාට ඒකට ශ්‍රමයක් දාන්නේ නෑනේ. එයාට අයිතියක් නේ තියෙන්නේ. අයිතියක් තියෙන්නේ. ඒ නිර්මාණයේ අයිතිය. එතකොට අපි කරන්න ඕන මොකද්ද? නිපදවන හැම පොතකටම අර පොත ලියපු කෙනාට 50ක් දෙන්න. දැන් මට කියන්නේ රුපියල් 50 ද්‍රව්‍යද නෑ. ඒ රුපියල් 50 ශ්‍රමයේද නෑ. ඒක ශ්‍රමය නෙවෙයි පුතේ. මම නැවත කියනවා. ඒක ශ්‍රමය නෙවෙයි. මොකද හේතුව ශ්‍රමය කියන්නේ පොත මුද්‍රණය කරන මුද්‍රණ යන්ත්‍රය ක්‍රියා කරන කෙනාට ගෙවන ශ්‍රමය. එතකොට නවකතාව ලියපු කෙනාගෙන් අපි ගන්න අයිතිය, කර්තෘ අයිතිය ගන්න. ඒක අරගෙන අපිට රුපියල් 50 ගානේ ගෙවලා තමයි පොත මුද්‍රණය කරන්නේ. අන්න එතකොට එනවා බද්දා. ඒකට කියන්නේ පුරස්කාර බදු. පුරස්කාර බදු. බුද්ධිමය දීපල පනවද යර්ථ මේක තහවුරු කරලා තියෙනවා. දැන් තව ගීතයක් වගේ දෙයක් අපි CD එකකට ගහලා එහෙම නැත්නම් ඒ වගේ මොකක් හරි ඇල්බම් එකක් අපි ප්‍රසිද්ධ කරනවා. ඒ ඇල්බම් එකේ නිර්මාණකරුවන්ට අපි දිගටම ඇල්බම් එකේ ප්‍රසිද්ධ කරන හැම කොපියක් ගානෙම ගෙවන්න. දැන් උදාහරණ ගන්නකො දැන් YouTube එකේ උනත් බලන්නකො දැන් අපි මොන හරි වීඩියෝ එකක් හදලා දාලා එක famous වුණොත් එහෙම ඊට පස්සේ මොකද කරන්නේ? එතනින් එහාට YouTube සමාගම කරන්නේ ඒ අදාළ වීඩියෝ පටේ අයිතිකාරයාට නිතරම ගෙවීමක් කරනවා. නිතරම ගෙවීමක් කරනවා. ආන් එවැනි ගෙවීම් තමයි පුතා පුරස්කාර බදු කියලා කියන්නේ. පැහැදිලි කට්ටිය කියන්න මම කියපු දේ තේරුණාද? පුරස්කාර බදු කියනවා හැම ව්‍යාපාරිකම නෑ. පුරස්කාර බදු කියනවා හැම ව්‍යාපාරිකම නෑ. හරිද? ඒවා තියෙන සමහර සුවිශේෂ වූ ව්‍යාපාරවල විතරයි. හරි විශේෂයෙන් අපි යම් කිසි කෙනෙක් නිර්මාණ අයිතියක් ලබා ගන්න කියොත් තමයි ගොඩක් වෙලාවට මේක තියෙන්නේ. එහෙනම් ලියන්න උදාහරණයක් එක පැහැදිලි කියනවනේ. පුරස්කාර බදු. තව ඊට අමතරව ලියන්න පුතේ මෝස්තර සම්පාදන වියදම්. මෝස්තර සම්පාදන වියදම්. මෝස්තර සම්පාදන වියදම්. එහෙම එකකුත් තියෙනවා. ඒකත් ලියා ගන්නකෝ. මෝස්තර සම්පාදන වියදම්. මෝස්තර සම්පාදන වියදම්. මෝස්තර සම්පාදන වියදම්. පුතේ මොනවද මේ මෝස්තර සම්පාදන වියදම් කියලා කියන්නේ? අහගන්නව කතාව. දැන් අපි යම්කිසි නිෂ්පාදනයක් කරනවා. අපි හිතන්නකෝ අපි ඇවිල්ලා ඇඟලුම් කර්මාන්තයක් කරන්න කියලා හිතන්නකෝ. ඇඟලුම් කර්මාන්තයක් කරනවා. අපි කියන්නේ අපි ටී-ෂර්ට් හරි මොනවා හරි මුද්‍රණය කරලා විකුණනවා. මහලා විකුණනවා.
අපිට ඇනවුමක් හම්බ වෙනවා මොකක් හරි සමාගමකින් ඒගොල්ලන්ගේ නිල ලාංඡනේ දාලා ඒගොල්ලන්ට ඕන විදිහට මොන හරි ඩිසයින් එකක් කරලා අපිට ටී-ෂර්ට් එකක් මහලා දෙන්න කියලා ටී-ෂර්ට් 10000ක් මහන්න කියලා. එතකොට මේ ටී-ෂර්ට් වල යම් යම් ප්ලෑන් හදාගන්න. ඒ කියන්නේ මේ සැලසුම් හදාගන්න අපිට සමහරට මෝස්තර නිර්මාණ ශිල්පියෙක්ගේ සහාය ගන්න වෙනවා. එතකොට මේ මෝස්තර නිර්මාණ ශිල්පියා කරන්නේ අපිට ඒ කම්පැනිට ඕන විදිහට මේ ටී-ෂර්ට් එක අපිට නිර්මාණය කරලා දෙනවා. පළවෙනි කොපිය විතර එයා හදලා දෙනවා. මෝස්තරය හදලා දෙනවා. ඊට පස්සේ තමයි අපි මුද්‍රණ කටයුත්ත ඊට පස්සේ තමයි අපි නිෂ්පාදන කටයුත්ත ආරම්භ කරන්නේ. එතකොට මේ මෝස්තරය වෙනත් නිෂ්පාදනයකට අපිට ගන්න බෑ. වෙන ටී-ෂර්ට් වලට ගන්න බෑ. ආන් ඒ වගේ වෙලාවට අපි මේ මෝස්තරය නිර්මාණය කරන කෙනා රුපියල් ලක්ෂයක් නැත්නම් රුපියල් 50000ක් ගෙවුවා කියලා හිතන්නකෝ. ආන් ඒකත් අපි නිෂ්පාදන වියදමට ඇතුළත් කරන්න ඕන. ඒකත් අපි නිෂ්පාදන වියදමට ඇතුළත් කරන්නට ඕන. තව උදාහරණයක් ගන්නකෝ. දැන් අපි හිතන ඔයාලා ටයිල් නිෂ්පාදන කම්පැනියක් කියන්නකෝ. ටයිල් නිපදවන සමාගම. ඔයාට ඕඩර් එකක් එනවා මොකක් හරි කම්පැනි එකකින් ස්පෙෂල් ටයිල් එකක්. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන විදිය මොකක් හරි හැඩයක් යාලා දීලා ඒ විදිහට අපිට ටයිල් එකක් හදන්න. එතකොට අපිට සිදෙන මේ ටයිල් එක වෙනුවෙන් අච්චුවක් හදන්න වෙනවා, මෝස්තර හදන්න වෙනවා. වෙන කිසිම දෙයකට ඒවා ගන්න බෑ. වෙන කිසි දෙයකට ගන්න බෑ. එහෙනම් අපි කරන්න ඕන මොකක්ද? මේ නිෂ්පාදිතයට ඒ වියදම එකතු කරන්න ඕන. ඒක ද්‍රව්‍ය හෝ ශ්‍රමය නෙවෙයි. ඒක ද්‍රව්‍ය හෝ ශ්‍රමය නෙවෙයි. අන්න එවැනි වියදම් තියෙනවා සුවිශේෂ අවස්ථාවල. ඒවත් අපි කියන්නේ වෙනත් ඍජු වියදම් කියලා. වෙනත් ඍජු වියදම්. ඒ නිසා මතක තියාගන්න නිෂ්පාදන ගණන් හදනකොට මේ වෙනත් ඍජු වියදම් කියන එක පුතේ නිතර මුණ ගැහෙන්නේ නැහැ. නිතර මුණ ගැහෙන්නේ නැහැ. ඒවා සමහර ගණන් වල කියන්නේ ගොඩක් ගණන් වල නැහැ ඇත්තම කතාව. ගොඩක් ගණන් වල නැහැ. ගොඩක් ගණන් වල තියෙන්නේ ද්‍රව්‍ය සහ ශ්‍රමය විතරයි. දැන් අපි උදාහරණයක් ගමු. ලියන උදාහරණයක් ලියන්න. නිබන්ධනය මේ සතියේ ලබා දෙන්න කටයුතු කරනවා කෑගල්ලේ දරුවන්ට නම් ගම්පොළ දරුවන්ට ඒක කොහොමද දෙන්නේ කියන එක පිළිබඳ තාම අයිඩියක් නැහැ. බලන්නම් ඉදිරියේදී මොකද්ද කරන්න පුළුවන් දෙය කියලා. ලියන්න උදාහරණ සමන් නිෂ්පාදන ව්‍යාපාරයේ සටහන් පොතේ නිලිය සමන් නිෂ්පාදන ව්‍යාපාරයේ සමන් නිෂ්පාදන ව්‍යාපාරයේ 2020 12යි 31 අවසන් වසරේ 2020 12යි 31 අවසන් වසරේ 12යි අවසන් වසරේ පහත තොරතුරු සපයා තිබේ. පහත තොරතුරු සපයා තිබේ. පහත තොරතුරු සපයා තිබේ. සමන් නිෂ්පාදන ව්‍යාපාරයේ 2020 12යි 31 අවසන් වසරේ පහත තොරතුරු සපයා තිබේ. පහත තොරතුරු සපයා තිබේ. ලියන්න පුතා ලියන්න 2021 අමුද්‍රව්‍ය 2021 අමුද්‍රව්‍ය රුපියල් 60000යි 2021 අමුද්‍රව්‍ය රුපියල් 60000යි අමුද්‍රව්‍ය ගැනුම් රුපියල් 1,90,000යි රුපියල් 1,90,000යි අමුද්‍රව්‍ය ගැනුම් රුපියල් 1,90,000යි ගෙන ඒමේ කුලි රුපියල් 10,000යි ගෙන ඒමේ කුලි රුපියල් 10,000යි ගෙන ඒමේ කුලි රුපියල් 10,000යි ආපසු යවුම් රුපියල් 4,000යි ආපසු යවුම් රුපියල් 4,000යි ඍජු ශ්‍රමය
ඍජු ශ්‍රමය රුපියල් 1,10,000යි. ඍජු ශ්‍රමය රුපියල් 1,10,000යි. ඍජු ශ්‍රමය රුපියල් 1,10,000යි. වෙනත් ඍජු වියදම් රුපියල් 20,000යි. 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 ලියන්න පුතේ අමතර කරුණු අංක 1 අමතර කරුණු අංක 2020 12.31 අමුද්‍රව්‍ය 12.31 අමුද්‍රව්‍ය රුපියල් 82,000යි. 2020 12.31 අමුද්‍රව්‍ය රුපියල් 82,000යි. රුපියල් 82,000යි. දෙක රුපියල් 15,000ක හානි වූ අමුද්‍රව්‍ය රුපියල් 15,000ක හානි වූ අමුද්‍රව්‍ය රුපියල් 15,000ක හානි වූ අමුද්‍රව්‍ය ගිණුම් ගත කර නැත. රුපියල් 15,000ක හානි වූ අමුද්‍රව්‍ය ගිණුම් ගත කර නැත. රුපියල් 15,000ක හානි වූ අමුද්‍රව්‍ය ගිණුම් ගත කර නැත. ලියන්න පුතේ යටින් අවශ්‍ය වන්නේ 2020 12.31 අවසන් වසරේ ප්‍රාථමික පිරිවැය 2020 12.31 අවසන් වසරේ ප්‍රාථමික පිරිවැය 2020 12.31 අවසන් වසරේ ප්‍රාථමික පිරිවැය. අපි අභ්‍යාසය හදමු. දැන් මේක ඔබට මම නැවත කියනවා නම් පුතේ මට තව සැරයක් කියන්න මම කටහඬ ඔබට පැහැදිලිව ඇහෙනව නේද? ස්ක්‍රීන් එක නම් පැහැදිලි පේනවනේ. කැඩි පෙන්නනත් ස්ක්‍රීන් එක පේනවා, ගැටලුවක් නැහැ. මම කටහඬ හොඳට ඇහෙනවද කියලා විතර චුට්ටක් කියන්න. හරි, ප්‍රශ්නයක් නැහැ කියලා කියනවානේ. එහෙනම් අපි ගන්න පටන් ගමු පුතා. හරි. දැන් අපිට කියන්නේ පුතේ ප්‍රාථමික පිරිවැයනේ අපෙන් අහන්නේ. ඒකට ප්‍රාථමික පිරිවැය හොයන්නත් අපි හදන්නේ නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය තමයි. ඒ නිසා අපි උඩින්ම ලියනවා කාලච්ඡේදය ලියන උඩින්ම. ඒ කියන්නේ කවදද? උඩින්ම ලියනවා ව්‍යාපාර නම සමන් නිෂ්පාදන ව්‍යාපාරය. සමන් නිෂ්පාදන ව්‍යාපාරය. සමන් නිෂ්පාදන ව්‍යාපාරය කියලා අපි උඩින්ම ලියනවා. ඊට පස්සේ අපි ලියනවා කාලච්ඡේදය 2020 12.31 අවසන් වසරේ 2020 12.31 අවසන් වසරේ 2020 12.31 අවසන් වසරේ නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය. නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය. නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය කියලා ලියන්න. සම නිෂ්පාදන ව්‍යාපාරයේ 2020 12.31 අවසන් වසරේ නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය කියලා ලියන්න. ඊට පස්සේ අපි කරන්නේ තීරු දෙකක් ගන්නවා මේ ආකාරයට.
ඔය විදිහට තීරු දෙකක් ගන්න. තීරු දෙකක් අරගෙන ඊට පස්සේ පුතේ අපි කරන්නේ ඉස්සරෝම ලියනවා අර අපි කලින් ඉගෙන ගත්ත විදිහට පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය හොයන්න. අපි ඉස්සරෝ මොකද්ද හොයන්න ඕන? පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. කොහොමද අපි පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය හොයන්නේ? පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය හොයනකොට ඉස්සරෝම ලියන්න ඕන ආරම්භක අමුද්‍රව්‍ය. ඒ කියන්නේ 20 1 අමුද්‍රව්‍ය ලියන්න. 20 1 අමුද්‍රව්‍ය ලියන්න. කොට 20 1 අමුද්‍රව්‍ය මම අභ්‍යාසය තුල දීලා තියෙනවා. මේ තියෙන 20 1 අමුද්‍රව්‍ය වලට මෙන්න මේ සංඛ්‍යාව. මෙන්න මේක තමයි 20 1 අමුද්‍රව්‍ය. මේ තියෙන රුපියල් 60000ක් කියලා. ඒක ලියන්න. සටහන් කරන්න. ඒක අපි සටහන් කරමු පුතේ දෙවෙනි තීරුව. දෙවෙනි තීරුව කියන්නේ වෙනම අපි පැත්තකින් ලියා ගන්න එක තමයි ඒක කරේ. රුපියල් 60000 කියලා ලියන්න. ඊට පස්සේ බලන්න වසර තුල අමුද්‍රව්‍ය කොච්චරක් මිලදී අරගෙන තියනවද කියලා. අමුද්‍රව්‍ය ගැනුම් තියනවා පුතා රුපියල් මේ තියෙන අමුද්‍රව්‍ය ගැනුම් 190000ක් තියෙනවා. හැබැයි ඒකේ ආපසු යවුම් තියෙනවනේ 4000ක්. එහෙනම් ගැනුම් 190000ම ව්‍යාපාරය තුල රැඳෙන්නේ නැහැ. ඒ 190000න් ඔයා ආපසු යවුම් 4000 අඩු කරන්න. එහෙනම් අපි වැඩි කරමු ඊළඟට ලියන්න එහෙනම් දැන් ඔයා ගැනුම් අමුද්‍රව්‍ය කියලා යටරුලේ ලියන්න. ගැනුම් අමුද්‍රව්‍ය මාත් එක හදන්න. ගැනුම් අමුද්‍රව්‍ය රුපියල් 190000 ලියන්න. රුපියල් 190000 ලියලා ඊට යටින් පුතේ ආපසු යවුම් ලියන්න. ආපසු යවුම් රුපියල් 4000 වරහන් කරන්න. ඒ කියන්නේ ගැනුම් වලින් ආපසු යවුම් අඩු කරන්න ඕනේ. දැන් පිළිතුර යටට ගන්න. දැන් අපිට ගැනුම් තියෙන 186000යි. 186000ක් තියෙනවා ගැනුම්. ඒ ගැනුම් වල පිරිවැය හොයාගන්න. ඔය ගැනුම් වටිනාකම, ගැනුම් මිල අපි ගැනුම් වල පිරිවැය හොයාගන්න. එකට ගෙන මේ කුලි එකතු කරන්නට ඕන. ගෙන මේ කුලි නව් ගාස්තු, තීරු ගාස්තු නොඑක් දේවල් තියෙන්න පුළුවන්. දැන් මේ ගානේ ඔබට තියෙන ගෙන මේ කුලි විතරයිනේ. ඒ නිසා 186000ට යටින් ගෙන මේ කුලි කියලා ලියන්න. ගෙන මේ කුලි කියලා ලියලා ඔයා රුපියල් 10000 එකතු කරන්න. දැන් පුතේ මේ එකතු කරගෙන උත්තරේ තියනවානේ. ඒ තමයි ගැනුම් පිරිවැය. අමුද්‍රව්‍ය ගැනුම් පිරිවැය 196000 දෙවෙනි තීරයට මාරු කරා. 196000ම දෙවෙනි තීරයට මාරු කරා. මාරු කරලා යටින් ඉරක් ගහලා රුපියල් 60000ක් තිබ්බනේ පුතේ ආරම්භක අමුද්‍රව්‍ය. අපි වසර තුල මිලට ගෙන තියනවා 196000. එහෙනම් අපි දැන් කරන්නේ 60000ට 196000 එකතු කරා. 60000ට 196000 එකතු කරපුවාම දැන් වාට එනවා උත්තරය 256000. 256000ක් එනවා. දැන් ඔයා 256000 සටහන් කරා. දැන් පුතේ ওই 256000ක් කියලා කියන්නේ අපි පරිභෝජනය කළ ද්‍රව්‍ය නෙවෙයි. අපේ ගබඩාවේ අපිට පරිභෝජනය කිරීමට හැකියාව තිබු ද්‍රව්‍ය. ඒ කියන්නේ අවුරුද්දේ මුලදී අපි ළඟ ගබඩාවල රුපියල් 60000ක් තිබුණා. ඊට අමතරව තව රුපියල් 196000ක තොග අපි ගත්තා. එතකොට අපි ළඟ මුළු තොග තියෙනවා 256000. හැබැයි පුතේ මුළු තොගෙම පරිභෝජනය කරලා නැහැ. නිෂ්පාදන කාර්යයට භාවිතා කරලා නැහැ. ඒක හොයාගන්නේ අමතර කරුණු වලින්. අමතර කරුණු යටතේ කියලා තියෙනවා මෙන්න බලන්න 2020 12/21ට රුපියල් 82000ක අමුද්‍රව්‍ය ගබඩාවල ඉතුරු වෙලා තියෙනවලු. ඊට අමතරව රුපියල් 15000ක අමුද්‍රව්‍ය රුපියල් 15000ක් මම දුන්නේ සෝරි රුපියල් 15000ක අමුද්‍රව්‍ය හානි වෙලා තියෙනවා කියලා කියනවා. එහෙනම් ස්ථීරව මේ ගබඩාවේ ඉතුරු වෙලා තියෙන අමුද්‍රව්‍ය අපි පාවිච්චි කළා නැහැ පුතේ. ඒකනේ ඉතුරු වෙලා තියෙන්නේ. පාවිච්චි කළා නැහැ. අනිත් එක්ක හානි වෙච්ච අමුද්‍රව්‍යයත් අපි නිෂ්පාදන කටයුත්තට භාවිතා කළා නැහැ. ඒකත් අපි පරිභෝජනය කළා නැහැ. එහෙනම් අපි දැන් හානි වෙච්ච අමුද්‍රව්‍යයයි ඉතිරි වෙච්ච අමුද්‍රව්‍යයයි මේ අමතර කරුණු වල තියෙන ටික මෙන්න මේ ටික අපි දැන් අඩු කරගන්නට ඕන. ලියන්නේ එහෙනම් යටින් මේ 256000ට
යටට එන විදිහට හානි වූ අමුද්‍රව්‍ය ඔයා ලියන පළවෙනි තීරුවේ රුපියල් 15000යි. ඊට යට රූලේ ලියන්න එක උඩයට මාරුණා කියලා ප්‍රශ්නයක් නැහැ. 20යි 12යි 31 අමුද්‍රව්‍ය 20යි 12යි 31 අමුද්‍රව්‍ය එතන තියෙනවා පුතේ රුපියල් 82000. දැන් ඔයා මොකද කරන්නේ 82000ට 15000 එකතු කරා. පාවිච්චි කරේ නැති අමුද්‍රව්‍ය තමයි ඒ. එතකොට 90යි 97000යි. 97000ක් එනවා. ඒක පාවිච්චි කරපු නැති නිසා වරහන් කරා. වරහන් කළා දැන් ඔයා මොකද කරන්නේ 256000න් 256000න් ඔය අඩු කරන්න 97000 256000න් 97000ක් අඩු කරා. එතකොට 256000න් 97000ක් අඩු කරපුවාම 139000ක් නෙන්නේ. sorry 139000ක් එන්නේ. 139000යි. 139000ක් නේ දෙන්නේ කියලා බලන්න. ලක්ෂ 59000යි. මට වැරදිලාද ඒ කියන්නේ? හරි. එහෙනම් මම ඒක සටහන් කරනකොට වරදින්නේ නැති ඈ. හරි sorry. මම හිතන නිකන් දැන් මේ 159000. 159000. එතකොට 159000ක් වෙනවා පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවෙන. වල හොඳයි නේද? පන්ති ඉනවනේ. දැන් ඔය දේවල් වලින් මට හොයාගන්න පුළුවන් ක්ලාස් එකේ කවුද ඉන්නේ? කවුද ක්ලාස් එකේ නැත්තේ කියලා. මේ පුතේ ඈ ඒ වගේ දේවල් ටක් ගාලා මට කියලෙවන්නේ සහ ඒව ගැන සැලකිල්ලෙන් ඉන්නේ ක්ලාස් එකේ ඉන්නවක දැන් ඔයා හිතයි දැන් අපි ක්ලාස් එකේ ඉන්නවනේ මේකේ ජොයින්ට් වෙලා ඉන්නේ කියලා. නමුත් ඉතින් මම දන්නවනේ පුතේ ප්‍රායෝගික தত্ত্বය නේද? අපි අර පන්සල් ගියාට අපි බණ අහන්නේ නැහනේ පුතේනේ. පන්සල් ගියාට බුදුන් වදින්නේ නැහනේ. පන්සල් ගියාට නිර්වාණය යන්නෙත් නැහැ. පන්සල් ගියාට සෝවාන් වෙන්නෙත් නැහනේ. ඉතින් මොකද එතන වැදගත් වෙන්නේ වෙන කාරණේ පන්සල් යනවා කියන කාරණේ නෙවෙයිනේ. ඒ වගේ ඉස්කෝලේ යමත් එහෙමයි, ටියුෂන් යමත් එහෙමයි, ඔන්ලයින් ක්ලාස් යමත් එහෙමයි පුතේ. ඔන්ලයින් ක්ලාස් ගියා කියලා මම ඒක එහෙම බෑ. ඒක එහෙම ඉන්නේ නෑ. 256000න් අපි 97000ක් අඩු කරපුවම උත්තර 159000යි. මොකද්ද පුතේ 159000ක් කියලා ලියන්න ඉස්සරහින්? පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවෙන. ඔන්න අපි ගිය සතියේ ඉගෙන ගත්ත ටික. පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවෙන. දැන් පුතා පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැයට යට රූලේ ලියන්න ඕන. මේකට අපි කිව්වේ ඍජු ද්‍රව්‍ය කියලානේ. ඍජු ද්‍රව්‍ය කියලා කිව්වේ. පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය කියන්නේ ඍජු ද්‍රව්‍ය. දැන් ඔයා ඍජු ද්‍රව්‍ය වලට යටින් ලියන්න ඍජු ශ්‍රමය ලියන්න. ඍජු ශ්‍රමය. මම මේක ලියනකොට මට ඉතින් චූටි ගැටලුවක් එනවා මේ ස්ක්‍රීන් එකේ. එතකොට ඍජු ශ්‍රමය ලියන්න පුතේ ගානේ දීලා තියෙනවා 110000. 110000ක් ලියන්න. ඍජු ශ්‍රමය 110000. ඊළඟට ලියන්න පුතේ වෙනත් ඍජු වියදම්. වෙනත් ඍජු වියදම් ලියන්න. වෙනත් ඍජු වියදම් තියෙනවා රුපියල් 20000. රුපියල් 20000. අන්න දැන් ඔයා මේ දෙක එකතු කරලා දෙවෙනි තීරුවට මාරු කරන්න. 130000. 130000ක් ලියන්න. දැන් පුතා මොකද කරන්නේ 159000ට 130000 එකතු කරන්න. 159000යි ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය 110000යි, වෙනත් ඍජු වියදම් 20000යි, ඒක 130000යි. දැන් උත්තරය 289000ක් නේද එන්නේ කියලා බලන්න. 289000යි. පුතේ 289000ට තමයි අපි කියන්නේ ප්‍රාථමික පිරිවැය කියලා. එහෙනම් දැන් ඔයා ලියන්න ඉස්සරහට ඒකේ ඉස්සරහට ප්‍රාථමික පිරිවැය කියලා. ප්‍රාථමික පිරිවැය. ඊතලයක් එහෙම ගහන්න එපා. මම මේ නිකන් ඊතලයක් ගැහුවේ. ප්‍රාථමික පිරිවැය රුපියල් 289000යි. ඔන්න ගන්න. පැහැදිලිද කියලා කියන්න මං හිතන්නේ 100%ක් පැහැදිලි.
ඒකයි මම කියන්නේ මේක පුතේ අපි යම් කිසි ක්‍රමයකට උගන්වන්න ඕනේ. එහෙම නැත්නම් අභ්‍යාස 200ක් කරත් මේ කතාව තේරෙන්නේ නැහැ. එතකොට දැන් එක ගානකදී නෑ මේක ලියන්න එපා නෑ ඔය ගාන ඔක ලියෙන්නේ අතනින් අඩු කරන්නකො ඔක ඔතෙන් ලියන්න බෑ ඔක ඔතන නෙමෙයි ලියෙන්නේ ආන් එහෙම ඉගන්නුවට හරියන්නේ දැන් ඔයා දන්නවා පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය කියන්නේ මොකද්ද ඊළඟට ඔයා දන්නවා ඍජු ශ්‍රමය කියන්නේ මොකද්ද ඊළඟට ඔයා දන්නවා ඍජු වියදම් කියන්නේ මොකද්ද ඊළඟට ඔයා දන්නවා මේ තුන එකතු කරපුවාම තමයි ප්‍රාථමික පිරිවැය හැදෙන්නේ කියලා දැන් ඔයාට මේකට මේ ලේඛනයේ තිබ්බත් එකයි මේ ලේඛනයේ නොතිබුණත් එකයි ඔයාට නිකන් එක දිගට ලියලුණත් හදන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නෑ මේ ලේඛනියම කටපාඩම් කරන්න ඕන නෑ ඒ නිසා තේරුම් ගන්න දැන් මම මේ ඇඳලා තියෙන වගුවම හරහා මේක කරන්න කියලා කතාවක් නෑ හරිද මේවට ප්‍රමිත නෑනේ පුතේ මේකට ප්‍රමිත එහෙම නෑ හොඳට මතක තියාගන්න මේවට ප්‍රමිත නෑ හරි තොග සම්බන්ධ ප්‍රමිතියක් තියෙනවා ඒක මේ පිරිවැය හැවීම සම්බන්ධ ප්‍රමිතියක් නෙමෙයි ඒ නිසා එතකොට මේ මොකද්ද මේක මේ අපි නිකන් සම්ප්‍රදායක් මේ තියෙන අර හැමෝම මෙහෙම හදනවා අපිත් එහෙම හදනවා එච්චරයි මේක නීතියක් නෙමෙයි සංකල්පයක් නෙමෙයි ප්‍රමිතියක් නෙමෙයි හොඳට මතක තියාගන්න මම මේ වගකීමෙන් කියන්නේ ඔබට ඒක එහෙම තමයි එතකොට මේ ආකෘතිය ඕනෑම තැනක වෙනස් වෙන්න පුළුවන් හරිද වෙනස් වෙන්න පුළුවන් දැන් විභාග පිළිතුරු පත්‍රවල සමහරේ වගේ මේක වඩා වෙනස් වූ ක්‍රමයකට මේක හදලා තියෙනවා ඉතින් හැබැයි මේක වෙනස් වෙන්න බෑ පුතේ මොකද්ද මේ පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය මේක ඒ නිර්වචනයම තමයි වෙන දේවල් ඒකට එන්න බෑ ඒකට එන්නේ මේ විදිහට තමයි එතකොට මේ තමයි ඍජු වියදම් වෙනත් ඍජු වියදම් මේ තමයි ඍජු ශ්‍රමය ඒ දෙක මේ තුන එකතු වුනහම තමයි ප්‍රාථමික පිරිවැය හැදෙන්නේ ඕක තමයි තියරිය එතකොට ඍජු ද්‍රව්‍ය දන්න ඍජු ශ්‍රමය දන්න වෙනත් ඍජු වියදම් සමානයි ප්‍රාථමික පිරිවැය ඔන්න නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය මම අහපු දරුවෝ බහුතරයක් කිව්වා පැහැදිලි කියලා හරිද මම ඔබට නැවත නැවත කියනවා ඔබ මගේ ක්ලාස් එකේ දිගට රැඳිලා හිටියොත් මම ඔබට අනවශ්‍ය විදිහට කාලේ දාලා ඔබ අපහසුකපත් කරන්නේ නැහැ. එහෙම රැඳිලා හිටියොත් සිලබස් එක ලස්සනට පාඩම් 16ම කරලා දෙනවා. අනිවාර්යෙන් ඔබට ඔබ දක්ෂ නම් ඔබ වැඩ කරනවා නම් ඔබට කැම්පස් යන උවමනාව තියෙනවා නම් නිශ්චිතව ඔබට ඒ වැඩේ කරගන්න පුළුවන්. මොකද ඉකොන් වලට මගෙන් බාධකයක් නැහැ. බිස්නස් වලට මගෙන් බාධකයක් නැහැ. ඒ නිසා ඔබට ඒ සබ්ජෙක්ට් දෙකටත් හොඳට කාලේ තියෙනවා. හොඳට බැලන්ස් කරගෙන හොඳට පිළිවෙලට වැඩ කරගත්තා නම් ස්ථීරවම ඔබ යුනිවර්සිටි යනවා. හොඳයි අපි දැන් තව චුට්ටක් ඉස්සරහට යමු. ඔබට මතකද මම කිව්වා මේක කාගේ හරි දරුවෙක් ලියාගත්තේ නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුතේ. පරක් වෙලා ඇවිල්ලා හරි නැත්නම් ඔයාලට මේ සිග්නල් නැත්නම් හරි මොනවා හරි වුණා නම් සටහන් පොතේ ලියා ගන්න බැරි වුණා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ගානක් පැත්තකින් තියෙනවනේ කටුවට හරි ලියලා. ඒක චුට්ටක් කියව ගන්න පුළුවන් නේ. සීගිරි කුරුටු ගිය වගේ තමයි කමක් නැහැ. ඒක චුට්ටක් උත්සාහ කළා කියවන්න. කුරුටුගේ කියවනවනේ. ඊට පස්සේ නිෂ්පාදන පිළිවෙල ප්‍රකාශනයක් තියෙනවා ටග් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නකෝ පස්සේ ගාන හදා ගන්න. පැටලුණ කට්ටියට ඈ පොතේ ලියා ගන්න බැරි වුණා නම් හොඳයි මම ක්ලියර් කරනවා ඊළඟ පියවර සඳහා. හරි. සුදු එකට වඩා කළු එක හොඳයි නේද පුතේ? කියන්න බලන්න. සුදු බෝඩ් එකට වඩා කළු කරගන්න එක හොඳයි නේද බෝඩ් එක? ඇස් වලට හොඳයි නේද? ඔව් ඒක තමයි කළු එක අපහසුයි නේද පුතේ? සුදු එක අපහසුයි. සුදු එක දිස්සන ගතිය වැඩි. හරි. එතකොට දැන් අපි කතා කරමු පුතේ ඊළඟ පියවර. දැන් අපි කතා කරන්නේ නිෂ්පාදන පිරිවැය. ඔයාලට මම කිව්වානේ දැන් ආයතනයක දැන් අපි ගත්තාම ආයතනයක මුළු පිරිවැය ආයතනයක පුතේ මුළු පිරිවැය අපි බෙදුවානේ කොටස් දෙකකට. මුළු පිරිවැය බෙදුවා කොටස් දෙකකට. ඒ තමයි එකක් නිෂ්පාදන පිරිවැය එකක් නිෂ්පාදන පිරිවැය අනික නිෂ්පාදන නොවන පිරිවැය කියලා බෙදුවනේ. දැන් මේව අමතක කරන්න එපා. මේවා ඒ විදිහම තමයි. නිෂ්පාදන නොවන පිරිවැයට අපි කිව්වා කාලච්ඡේද පිරිවැය කියලා කිව්වා. නැත්නම් නිෂ්පාදන නොවන පොදු කාලය. ඊළඟට මතකනේ නිෂ්පාදන පිරිවැය නැවත කොටස් දෙකකට බෙදුවානේ. මොනවද ඒ කොටස් දෙක? එකක් ප්‍රාථමික පිරිවැය අනික පුතේ නිෂ්පාදන පොදු කාර්ය කියලා කිව්වනේ.
නිෂ්පාදන පොදු කාර්ය. එතකොට මම ඔබට දැන් මේ ප්‍රාථමික පිරිවැයනේ කියලා දුන්නේ. මේක කොටස් 3 කියලා දුන්නා. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, වෙනත් ඍජු වියදම්. දැන් අපි නිෂ්පාදන පිරිවැය හොයන්න නම් තව එකක් ඔකට එකතු කරන්න ඕන. මොකක්ද එකතු කරන්න ඕන? අපි එකතු කරන්න ඕන පුතා නිෂ්පාදන පොදු කාර්ය කියන එක. මේක එකතු කරන්න ඕන. එතකොට නිෂ්පාදන පොදු කාර්ය කියන්නේ මොකක්ද කියලා අපි ඊළඟ මාතෘකාවෙන් සාකච්ඡාවට ගමු. එහෙනම් ලියා ගන්නකො ඔයාලගේ සටහන් පොතේ මාතෘකාව නිෂ්පාදන පොදු කාර්ය කියලා ලියා ගන්න. මාතෘකාව ලියා ගන්න නිෂ්පාදන පොදු කාර්ය කියලා. නිෂ්පාදන පොදු කාර්ය. ලියන්න. නිෂ්පාදිතයට අදාළව ඒකකයක ප්‍රමාණය ඍජුව ගණනය කළ නොහැකි වුවත් නිෂ්පාදිතයට අදාළව ඒකකයක ප්‍රමාණය ඍජුව ගණනය කළ නොහැකි වුවත් නිෂ්පාදිතයට අදාළව ඒකකයක ප්‍රමාණය ඍජුව ගණනය කළ නොහැකි වුවත් නිෂ්පාදන කාර්ය සඳහා දරන විවිධ පිරිවැය නිෂ්පාදන කාර්ය සඳහා දරන විවිධ පිරිවැය නිෂ්පාදන පොදු කාර්ය නම් වේ. නිෂ්පාදන පොදු කාර්ය නම් වේ. පුතේ මම දැන් මේකේ අද දැන් දරුවෙක්ද දෙන්නෙද මට මැසේජ් එකක් දාලා තිබුණාද මොකද්ද පුද්ගලික හේතුවක් බරපතල දෙයක් කරේ මේ කියලා මේ පන්තිර සම්බන්ධ විදියක් නැහැ කියලා. මේ දවස්වල යම් දුෂ්කරතා තියෙනවානේ. ඒ නිසා මම මේක රෙකෝඩ් කරනවා. මම සාමාන්‍යයෙන් තීරි පන්ති රෙකෝඩ් කරන්නේ නැහැ පුතේ. මොකද එහෙම කරන්න එක අසාධාරණයි කැපකිරීම කරන දරුවන්. ඒ නිසා මම තීරි පන්ති රෙකෝඩ් කරන්නේ නමුත් මේකේ රෙකෝඩ් එකක් මම දානවා මේකට විතරක්. ඉතින් ඒ නිසා එහෙම වුණොත් මම ගෲප් එකට ලින්ක් එක දාන්නම් දවසක් දාලා ඔයාලා එක දවසක් ඇතුළත ඒක බලා ගන්න පුළුවන් විදියට. එතකොට මගේ හැරිච්ච දේවල් තියෙනවා නම් ඒක චුට්ටක් බලා ගන්න පුළුවන් වෙයි කියලා එහෙම හිතනවා. ඉතින් මම නොදැම්මොත් එහෙම මාත් එක තරහ වෙන්න එපා. මම සාමාන්‍යයෙන් තීරි පන්ති වල රෙකෝඩ් දෙන්නේ නැහැ පුතේ. ඒ මගේ හැරිච්ච දුව පුතා මැදිහත් වෙන්න ඕන කාගේ හරි යාළුවෙකුට කතා කරලා නෝට් එක ගෙන්නගෙන ඒවා සටහන් පොතේ ලියාගෙන ඔබ ඇත්ත වශයෙන්ම මේවට උනන්දු වෙන්න ඕන පුතේ. ඔක මේ අර ඇඳේ නිදියාගෙන වීඩියෝ එක දිහා බලන්න හිටියයි කියලා කැම්පස් යන්න බෑ. ඒවට මහන්සි වෙන්න ඕන, කැපවීමක් කරන්න ඕන. හරි? ඒ නිසා මේ ළමයි ගොඩාක් කම්මැලි වෙලා ඉන්නේ. ඒ නිසා මේ පරක් වෙලා පුතාට කියන්නේ කරන්ට් එක ප්‍රශ්නයක් කියලා කිව්වනේ. ඔයා ලින්ක් එක දැම්මොත් චුට්ටක් බලා ගන්න. එහෙම නොවුනොත් යාළුවෙකුට කියලා චුට්ටක් නෝට් එක ගෙන්නගෙන අඩුපාඩු හදා ගන්න ඕන. හොඳයි. නැවත කියන්නම්. නිෂ්පාදන පිරිවැය කොටස් දෙකයිනේ. ප්‍රාථමික පිරිවැය සහ නිෂ්පාදන පොදු කාර්ය. දැන් ප්‍රාථමික පිරිවැය කියන එක අපි යම් අදහසක් ඔළුවේ තියෙනවා. ඒක මම දැන් ඊළඟ අභ්‍යාස වල නැවත කතා කරනවා. ටියුට් එකේ අභ්‍යාස ගොඩක් දාලා තියෙනවා. අභ්‍යාස 17ක් දාලා තියෙනවා ටියුට් එකට. නිෂ්පාදන ගිණුම් සම්පූර්ණ. එතකොට නිෂ්පාදන පොදු කාර්යයට ගත්තාම පුතේ දැන් ප්‍රාථමික පිරිවැය නෙමෙයි පොදු කාර්යය ගත්තාම ප්‍රාථමික පිරිවැය එකයි පොදු කාර්යයට ප්‍රධාන වෙනසක් තියෙනවා. මොකද්ද? ප්‍රාථමික පිරිවැය ඒකකයක ප්‍රමාණය ඍජුව ගණනය කරන්න පුළුවන්.
මේ බලන්න ඒකකයක ප්‍රමාණය ඍජුව ගණනය කරන්න පුළුවන් ප්‍රාථමික පිරිවෙන්. හැබැයි පොදු කාර්යයේ ලක්ෂණය තමයි ඒකකයක ප්‍රමාණය ඍජුව ගණනය කළ නොහැකි. ඒකකයකට කොච්චරද කියලා ඍජුව ගණනය කරන්න බෑ. දැන් අපි දන්නවා දැන් අපි හිතන්නකෝ අපි ඇඟලුම් කර්මාන්තශාලාවක් කරන්න කියන්නකෝ ඇඟලුම් කර්මාන්තශාලාවක් කරමු. දැන් මේ ඇඟලුම් කර්මාන්තශාලාවේ පුතේ සමහර සේවකයන්ට අපි වැටුප් ගෙවන්නේ කෑලි වැටුපනේ. කෑලි ගන්නට ගෙවන්නේ. එතකොට මේ කෑලි වැටුප කියන්නේ ස්ථීරම ඍජු වියදමක් නේ. ස්ථීරම ඍජු වියදමක්. දැන් මහන මැෂින් ක්‍රියා කරවන්න යන්න අපි දවසට ටාගට් එකක් දෙනවා. දීලා කියන දවසට කෑලි 100ක් ඉවර කරන්න ඕන. කෑල්ලකට ඔයාට අපි රුපියල් 30 ගානේ ගෙවනවා. එතකොට එයා දවසට කෑලි 100ක් ඉවර කරොත් එයා රුපියල් 3000ක් තියෙනවා. එතකොට කෑල්ලකට කීයද? රුපියල් 30යි. පැහැදිලිව ඍජු වියදම්නේ. එතකොට මේ මහන මැෂින් ක්‍රියා කරවන්නයන්ට මෙහෙම ගෙවනවා වුණාට අපිට සුපර්වයිසර්ට එහෙම ගෙවන්න බෑනේ. අපි සුපර්වයිසර්ට කියනවා මේ ඔයාටත් අපි කෑලි ගන්න තමයි ගෙවන්නේ කියලා. එතකොට ඒක ප්‍රායෝගික නෑ පුතේ. එතකොට ප්‍රශ්නයක් මතුවෙනවා. එතකොට අර මහන මැෂින් ක්‍රියා කරවන්නයන්ට ගෙවන වැටුප ඍජු වැටුපක් වුණාට නිෂ්පාදන සුපරීක්ෂකට ගෙවන වැටුප සුපර්වයිසර්ට ගෙවන වැටුප පුතේ ඒකකයකට ප්‍රමාණය හරියට ගණනය කරගන්න බෑ. අන්න ඒ නිසා නිෂ්පාදන සුපරීක්ෂකගේ වැටුපට අපි කියන්නේ වක්‍ර වියදමක් කියලා. ඒක පොදු කාර්ය වියදමක්. ඊළඟට විදුලි බිල ගන්න. විදුලිය කර්මාන්තශාලාවට අපි කරන්ට් එක අරන් තියෙනවා. හරිද? පුතේ පිටු කරලා ඇති මං හිතන්නේ පිටු ගාන ලිව්වා ගාන හැදුවා. පිටු 2යි. පිටු 2කමාරක් විතර තමයි ඇත්තේ. 2කමාරක් උපරිම 3යි. උපරිම 3යි. ඊට හා යන්නේ නැහැ. හරි ආපහු කියන්න. දැන් කර්මාන්තශාලාවේ විදුලිය ගැන හිතන්න. දැන් මේ කර්මාන්තශාලාවේ විදුලි බිල ආවට පස්සේ එක කෑල්ලකට දැන් අපි කර්මාන්තශාලාවේ හදන්නේ කුඩ කියලා හිතන්නකෝ. කුඩ. කර්මාන්තශාලාවේ හදන්නේ කුඩ. එතකොට කුඩ එක කුඩේකට කොච්චරද විදුලිය ගියේ කියලා හරි විනෝලි සපෝට් එකක් දෙනවා පිටු දෙකක් ඇති කියලා. ඉතින් විනෝලිගේ අත්තකුරුයි ඉන්දුවරගේ අත්තකුරුයි දෙක සමාන වුණොත් නම් පිටු දෙකක් ඇති. කොකටත් මේ ඉන්දුවර පිටු දෙකමාරක් තියාගන්න. හරි. අපෝම ආයි චුට්ටක් ඉන්න. හරි ඔයාලට දැන් එහෙම වුණා චුට්ටක් කැඩෙනවා. ඉතින් මම උගන්වන රෙද්මේ අපෝ කියන්නම්කෝ. දැන් මම කියන්නේ නිෂ්පාදන පොදු කාර්යය. දැන් පුතේ නිෂ්පාදන පොදු කාර්යය කියන්නේ නිෂ්පාදන ආයතනයේ මේක දරනවා. දරුවට ඒකකයට කොපමණද කියලා හරියටම කියන්න බෑ. දැන් ඔබ ප්‍රායෝගිකව හිතන්න මං කියන දේවල්. මම කිව්වා අර යන්ත්‍ර ක්‍රියා කරවන්නයන්ට කෑලි ගන්නට පඩි ගෙවනවා නම් ඒක ඍජු ශ්‍රමය. හැබැයි සුපර්වයිසර්ට මුරකාරයාට ගෙවනවා ඒවා ඍජු ශ්‍රමය කියලා ගන්න බෑ. කෑලි ගන්නට තීරණය කරන්න බෑනේ. දැන් මුරකාරයාට කෑලි ගන්න එක එතකොට මොනවද කෑලි? ගාමන්ට් එකේ කෑලි මොනවද කියලා වෙන ප්‍රශ්නයක් මත වෙනවා. ඊළඟට මුරකාරයාට කෑලි ගන්න ගාම මුරකාරයයි මේ මහත්යන් මට මේ කෑලි ගන්න කියලා තියෙන මොකද්ද මේ මගේ කෑලි කියලා. ඒ නිසා එහෙම බෑ. එතකොට ඒවා ඒක කෑල්ලකට කොච්චරද කියලා තීරණය කරන්න බෑ. ඒවට කියන්නේ නම් වක්‍ර ශ්‍රමය. ඒවා ඍජු නෙමෙයි. ඒවා වක්‍ර පොදු කාර්ය. ඊළඟට මම ඔබට කිව්වා විදුලිය. දැන් විදුලිය ගත්තාම පුතේ කර්මාන්තශාලාවට යන කරන්ට් එක බලන්නකෝ. දැන් මේක අපිට කෑල්ලකට මෙච්චරයි කියලා එහෙම කියන්න බෑ. දැන් ඔයාලා කියේ කෑලි ගානේ බෙදලා ගමු සර් කියලා. එහෙම ඍජුව කියන්න බෑ පුතේ. එතකොට එළිය දාන විදුලි බල්බ වලට දැන් සමහරට ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ග්‍රවුන්ඩ් එකේ දාන විදුලි බල්බ වලට දැන් ගාමන්ට් එක සමහරට නයිට් එකේ මැච් එකක් සංවිධානය කරනවා. එළි වෙනකන් කරන්ට් එක දුන්නා. ඒවට ඊළඟට සමහරට ගාමන්ට් එක කානිවල් එකක් ඕගනයිස් කරනවා. ඒ කානිවල් එකට කරන්ට් එක දුන්නා. එතකොට ඒවා කෑලි ගන්නටද? එහෙම බෙදන්න බෑ. එහෙම බෙදන්න බෑ. ඒ නිසා විදුලිය කියන්නේ ඍජු වියදමක් නෙවෙයි. ඒක ඇවිල්ලා පොදු කාර්ය වියදමක්. වක්‍ර වියදම්. ඒ වගේ පුතේ සුපර්වයිසර්ලට ගෙවන වැටුප්, මුරකරුවන්ට ගෙවන වැටුප්, කළමනාකරුවන්ට ගෙවන වැටුප්, ගොඩනැගිලි ෂෙයා වෙනේවා, දුරකථන ගාස්තු, විදුලි ගාස්තු මේ වගේ ආයතනයක විවිධාකාර වියදම් තියෙනවා. ඒකකයකට කොපමණද කියලා ඍජුව ගණනය කරගන්න බැරි වියදම්. අන්න එවැනි වියදම් වලට කියනවා නිෂ්පාදන පොදු කාර්ය කියලා. හැබැයි මේ ඔක්කොම දරන්නේ නිෂ්පාදන කටයුත්ත වෙනුවෙන්. ඒ කියන්නේ බෙදා හැරීමට හෝ පරිපාලනය නෙවෙයි. කම්හලට තමයි දරන්නේ. එතකොට කම්හල් විදුලිය, කම්හල් වරිපණම්, කම්හල් ගොඩනැගිලි ෂය, කම්හල් යන්ත්‍ර ෂය, කම්හල් මුරකරුගේ වැටුප පැහැදිලි කරන් කියන බලන්න ඕකේද මං කියන කාරණා. පොදු කාර්ය කියන එක පැහැදිලිද? අපි ඔකට කියන්නේ ඕවර්හෙඩ් කෝස්ටින් කියලා.
සුපුනිට පැහැදිලි 22.690 පුතේ මේ අංක දාන්න දරුවෝ මට නමක් දාන්න පුතේ හංසිකාට පැහැදිලි අමාශයට මදුෂිකා පැහැදිලි කියනවා කරන්ට් එකේ ප්‍රශ්න තිබ්බ දරුවන්ටත් යමක් තේරෙනවා ඇති ඊළඟට හරි පුතේ හරි එහෙනම් අපි පුංචි උදාහරණ ටිකක් ලියන්න දැන් ඔබ වාක්‍ය ලියලා තියෙනවා නිෂ්පාදන පොදු කාර්යය කියලා ඒකේ ලියලා තියෙන සටහන මෙහෙමයි නිෂ්පාදිතයට අදාළව ඒකක ප්‍රමාණය නිෂ්පාදිතයට අදාළව ඒකක ප්‍රමාණය ඍජුව ගණනය කළ නොහැකි නිෂ්පාදන කාර්ය සඳහා දරන විවිධ පිරිවැය නිෂ්පාදන පොදු කාර්යයයි. එහෙනම් මූලික ලක්ෂණය ඒකකයකට කොපමණද කියලා ඍජුව ගණනය කරන්නට බෑ. ඔළුවට දාගන්න දැම්ම. ලියන්න උදාහරණ කම්හල් ගොඩනැගිලි ෂය කෑලි ගානට ෂේ කරන්නේ නැහැනේ අපි වරස ගානට පළදායි කාලය බලලා වරස ගානට ෂේ කරන්නේ කම්හල් ගොඩනැගිලි ෂය ඊළඟට පුතේ කම්හල් වරිපණ ඊළඟට ලියන්න පුතේ යන්ත්‍රෂය ඊළඟට කම්හල් කලමනාකරු වැටු කම්හලේ මැනේජර්ට ගෙවන වැටුප කම්හල් කලමනාකරු වැටු ඊළඟට කම්හල් සුපරීක්ෂණ වැටු කටපාඩම් කරන්න බෑ ඕන තරම් තියෙන ආයතනවල කම්හල් සුපරීක්ෂණ වැටු තව යන්ත්‍ර නඩත්තු වියදම් තව කම්හල් විදුලිය කම්හල් රක්ෂණය මේ විදිහට පුතේ ඕන තරම් පොදු කාර්යය තියෙන්නට පුළුවන්. කටපාඩම් කරන්න බෑ. පොදු කාර්යය කියන්නේ මොනවද කියලා ඒකේ නිර්වචනය තමයි ඔබ ඔළුවේ තියාගන්න ඕනේ. හැබැයි මම මේ හැම වියදමක්ම දුන්නේ කම්හලට අදාළයි කියලා පුතේ. දැන් විදුලිය කිව්වහම සියලු විදුලි වියදම් නිෂ්පාදන පොදු කාර්ය නෙවෙයි. ඒක ඔබට තේරෙන්න ඕන. මොකද සමහර විට විදුලි වියදම් දරන්නේ පරිපාලනාංශයට වෙන්න පුළුවන්. සමහරට විදුලි වියදම දරන්නේ ප්‍රදර්ශනාගාරයට වෙන්න පුළුවන්. ඒවා නිෂ්පාදනයට අදාළ නැහැ. දුරකථන ගාස්තු කිව්වම ඔක්කොම දුරකථන ගාස්තු නිෂ්පාදිතයට අන්තර්ගත වෙන්නේ නැහැ. ඒ වගේ දැන් අපිට ෂය කිව්වොත් එහෙම ෂය කිව්වහම ගොඩනැගිලි ෂය කිව්වහම මුළු ගොඩනැගිලි ෂයම නිෂ්පාදිතයට ඇතුළත් කරන්න බෑ. මොකද සමහර ගොඩනැගිලි පරිපාලනාංශයට අදාළයි. සමහර ගොඩනැගිලි බෙදා හැරීම අංශයට අදාළයි. ඒ වගේ වෙලාවට වෙන් කරලා ගන්නට ඕන. වෙන් කළ ගන්න ඕන. නිසායි මම කිව්වේ කම්හල් ගොඩනැගිලි ෂය, කම්හල් වරිපණම්, යන්ත්‍රෂය, කම්හල් කළමනාකරණ වැටු, කම්හල් සුපරීක්ෂණ වියදම්, කම්හල් විදුලිය එහෙමයි කියලා තියෙන්නේ. කම්හල් දුරකථන ගාස්තු, යන්ත්‍ර නඩත්තු වියදම් සියල්ල කම්හල වෙනුවෙන්. පැහැදිලිද? පොදු කාර්ය කටපාඩම් කරන දෙයක් නෑ. අවබෝධය තියනවා නම් ඕන තැනක බලලා කියන්න පුළුවන් මේක වක්‍ර වියදමක්ද මේක ඍජු වියදමක්ද කියලා. දැන් ඔයාලගේ තාත්තා, ඔයාලගේ බාප්පා, මහප්පා, පුංචි මප්පා කවුරු හරි කෙනෙක් අපි හිතන්නකෝ වඩු බාසු නැහැ කෙනෙක් කියලා. හරි වඩු වැඩ කරන කෙනෙක් කියලා හිතන්න. එයාට හොඳට කියන්න පුළුවන් ඍජු වියදම් වක්‍ර වියදම්. එයා හොඳට දන්නවා. ආ ගිහිල්ලා එයාට කිව්වොත් මට අල්මාරියක් හදලා දෙන්න මාමි කියලා. මනුස්ස නියමෙට කියයි. පුතේ මෙහෙමයි ලෑලි වලට නම් මට මෙච්චර යනවා මටත් උන මෙච්චරයි. ඒක විතර බෑනේ. තව කරන්ට් එක යනවා. මෙතන ගොඩනැගිලි තියෙනවා. මට තවත් පුංචි වියදම් තියෙනවානේ. ලෑලි ටික ගේන්න අර මේත් ඕන. වැඩි කඩදාසි අම්මා නම් ඒවත් යනවා. ඒවටත් ඉතින් මට ඉතින් පොදුවේ දාන්න නෑ කියන වචනේ හරියට. ඒකට මට පොදුවේ රුපියල් 1000ක්වත් ගන්න වෙනවා. පොදුවේ රුපියල් 1000ක්වත් ගන්න වෙනවා කියන්නේ. හැබැයි ඉතින් ලෑලි වලට මේ ගාන යනවා. මට බඩු වාස් කුලියත් මෙච්චර යනවා. කියලා ඒගොල්ලෝ හරියට කියනවා පුතේවා. අපි මේ ඉගෙන ගත්තාම තමයි බටලා ගන්නෙ ඈ. එහෙම දෙයක් තියෙනවා. පඬිතුයා දේ දණ්ඩ යන්න බෑ කියලා කතාවක් තියෙනවා. හොඳයි.
අපි පුංචි අභ්‍යාසයක් හදමු පුතේ. ලියා ගන්නකෝ. අභ්‍යාසයක් ලියා ගන්න. මම සුදු ස්ක්‍රීන් එකේ ලියන්නේ ගාන කළු පාටින් හදන්න ඕන නිසා. අභ්‍යාසයක් ලියන්න. තිලක නිෂ්පාදන ව්‍යාපාරේ තිලක නිෂ්පාදන ව්‍යාපාරේ තිලක නිෂ්පාදන ව්‍යාපාරේ තිලක නිෂ්පාදන ව්‍යාපාරේ 12/31 අවසන් වසරේ 12/31 අවසන් වසරේ 12/31 අවසන් වසරේ පහත තොරතුරු සපයා තිබේ. පහත තොරතුරු සපයා තිබේ. පහත තොරතුරු සපයා තිබේ. 20/20 අවසන් වසරේ පහත තොරතුරු සපයා තිබේ. පහත තොරතුරු සපයා තිබේ. ලියන්න යටින් ගැනුම් අමුද්‍රව්‍ය ගැනුම් අමුද්‍රව්‍ය ගැනුම් අමුද්‍රව්‍ය රුපියල් අපි ගමු 2,56,000යි. ගැනුම් අමුද්‍රව්‍ය 2,56,000යි. ගෙන ඒමේ කුලී මේකේ පුතේ ටයිප් කරන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ගෙන ඒමේ කුලී මම නිකන් ලියන්න ඕනේ. ගෙන ඒමේ කුලී ලියන්න පුතේ රුපියල් 12,000යි. ගෙන ඒමේ කුලී රුපියල් 12,000යි. ගෙන ඒමේ කුලී රුපියල් 12,000යි. ඊළඟට ආනයන තීරු ගාස්තු ඒ කියන්නේ පිට රටින් අපි ගෙන්න ගන්න. ආනයන තීරු ගාස්තු මේ දවස්වල නම් ආනයනේ අමාරුයි පුතේ. ආනයන තීරු ගාස්තු රුපියල් 1,20,000යි. මේ දවස්වල ආනයනේ අපහසුයි. පිට රටින් අපිට අමුද්‍රව්‍ය ගෙන්න ගන්න බෑ. හේතුව ඇයි? රජය විසින් බැංකු වලට ණයවර ලිපි නිකුත් කරන්න අවසර දීලා නැහැ. ණයවර ලිපි නිකුත් කරන්න බැරි වෙනකොට ආනයනකරුවන්ට පිට රටින් බඩු ගෙන්න ගන්න බෑ. එයි ණයවර ලිපි නිකුත් කරන්න අවසර දීලා නැත්තේ. ඒ කියන්නේ රජයේ විදේශ සංචිත ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. එතකොට විදේශ මුදල් සංචිත අඩු වෙන නිසා ඒක ආරක්ෂා කරගන්න රජය මොකද කරේ? කිව්වා බැංකු වලට ණයවර ලිපි නිකුත් කරන්න එපා කියලා. ඒකට ණයවර ලිපි නිකුත් කරන්න නැති වුනහම පිට රටින් බඩු ගෙන්න ගන්න බෑ. බිස්නස් සර් ඒවා කියලා දෙයි. හරිද? ඒ නිසා මේ දවස්වල ආනයනය කරන්න බැරි කමක් තියෙනවා. ඊළඟට දැන් පුතේ ආර්ථික අර්බුදයක් ගියාම ආර්ථික අර්බුදයක් ආපුවම ගන්න පළවෙනි පියවරනේ ඕක. දෙවෙනි පියවරක් වශයෙන් මොකද රජයක් ගන්න? කියන්න පුළුවන් නම් දන්න කෙනෙක්. රටක් ආර්ථික වශයෙන් අර්බුදයකට ගියාම පළවෙනි පියවර තමයි ඔය අරන් තියෙන්නේ. මොකද ආනයනය සඳහා සීමා පනවනවා. ඒ කියන්නේ මොකද්ද? ණයවර ලිපි නිකුත් කිරීම නවත්තලා දානවා. දැන් මේ දවස්වල අපේ රජයේ ණයවර ලිපි නිකුත් කරන්නේ නැහැ. කියන්න බලන්න ඊළඟට දැන් ඒකෙන් අපිට මේ ප්‍රශ්නේ විසඳගන්න බැරි වුණොත් ඊළඟට කියන්නේ දැන් කොහොමද කරන්නේ? නිකන් කියන්නේ මේ දවස්වල ප්‍රශ්න නෙවෙයි. මොකද්ද රජයට ඊළඟට ගත හැකි ක්‍රියාමාර්ගය? කියන්න බලන්න. නිකන් කියන්න හිතලා. දැන් කොහොම පළවෙනි පියවර මේ දවස්වල අරගෙන තියෙන්නේ. ආර්ථික අර්බුදයේ ගොඩනැගීම සඳහා යම් පියවර රජයේ පළවෙනි පියවර අරන් තියෙනවා. අපනයන ප්‍රවර්ධනය කියලා එක දුවෙක් කියනවා. ඔක අපනයනය කරන්න පුළුවන්ද එහෙම? දැන් රජයකට පුළුවන් ද කෙටි කාලින මූල්‍ය අර්බුදයක් ආපුවම අපනයනය ප්‍රවර්ධනය කරන්න? නිකන් මේ බිස් කොමස් හිඳ කියන්නේ වල. දැන් නිෂ්පාදනය වැඩි කරන්න ඕන, විදේශ වෙළඳපොළක් හොයා ගන්න ඕන, ඊළඟට ගැනුම්කරුවෝ හොයා ගන්න ඕන. ඒක ශනිකව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි පුතේ. අපනයනය ප්‍රවර්ධනයට අවුරුදු ගාණක් යන්න ඕන. අවුරුදු ගාණක් දඟලන්න ඕන. බදු අය කරන. බදු අය කරන්න බෑනේ වර්තමාන රජයට. ඇයි ඉතින් රජයට බදු අය කරන්න ජනතාවට ආදායම් තියෙන්න බෑ පුතේ. එතකොට ජනතාවගේ ආදායම් ඉහළ යන්න තමයි රජයට බදු අය කරගන්න පුළුවන්. ඉතින් ආදායම් නැති වෙනකොට මිනිස්සුන්ට කම්පැනි වල බිස්නස් නැහැ, නිෂ්පාදනය නැවතිලා, රස්සාවල් නැහැ. එතකොට කාගෙන්ද බදු? දැන් ට්‍රැෆික් එකෙන් තඩයක්වත් ගහ ගන්න පුළුවන්ද ආණ්ඩුවට? උසාවි වහලා දඩ ගහ ගන්නත් බෑ. ඒකත් හරියන්නේ නැහැ. එහෙම කරන්න බෑ. බදු අය කරගන්නත් බෑ.
ඒක තමයි පුතේ කියන්නේ. ඔන්න ඔතන රජයක් ගන්න ඊළඟ පියවර මොකක්ද දන්නවද? රජයේ බැංකුවට සීමා පනවනවා තැන්පත්කරුවන්ගේ තැන්පතු වලින් ගෙවීම් යම් කිසි ලිමිට් එකකට කරන්න කියලා. පැහැදිලි නේද? රජයක් ලොකු අර්බුදයකට ගියොත් කරන්නේ එහෙමයි. ඒ කියන්නේ රජයේ දැන් බැංකු තියෙනවානේ, බැංකු රටේ බැංකු පද්ධතිය තියෙනවානේ. එතකොට රජය తాවකාලිකව ඔය අර්බුදයෙන් ගොඩ එන්න රජයට කරන්න පුළුවන් දේ තමයි පුතේ රට අභ්‍යන්තරේ ණය ගන්න එක. රට ඇතුලේ ණය ගන්න. රට ඇතුලේ ණය ගන්න නම් රට ඇතුලේ ණය ගන්න සල්ලි තියෙන්න එපායි. එතකොට රජය කියනවා බැංකුවලට යම් යම් සීමා පනවනවා තැන්පත්කරුවන්ගේ තැන්පතු ආපසු ගෙවීම. ඉතින්ට යනවා කියන්නේ බරපතල අර්බුදයක්. මෑත කාලේ රජ අපේ රටේ නම් එහෙම දෙයක් වෙන එකක් නැහැ. නමුත් සමහර රටවල් වල එහෙම වෙලා තියෙනවා. සමහර රටවල එහෙම වෙලා තියෙනවා. ඒකට දැන් අපිට අපේ ලක්ෂ 50ක් බැංකුවේ තියෙනවා නම් අපිට ඒක ගන්න බෑ. යම් කාල සීමාවකට ඒව නවත්තනවා. නවත්තලා කියනවා මෙන්න මේ 10%ක් ගෙවන්න. නැත්නම් 20%ක් ගෙවන්න. ඉතුරු සල්ලි ගෙවන්න එපා කියන. ගෙවන්න එපා කියලා ඒ සල්ලි වලින් රාජ්‍ය කරන්නේ తాවකාලික රෝල් ගහලා කොහොම හරි මේ අර්බුදයෙන් ගොඩ ආවට පස්සේ ආපහු ඒක ගෙවනවා නොගෙව ඉන්නේ නැහැ. එහෙම වෙච්ච රටවල් තියෙනවා. ඉතින් ඒ නිසා ආර්ථික අර්බුද කියන ඒවා ජනතාවට දැනෙන්න පටන් ගන්න ආන් එතකොට පුතේ. නැත්තම් ওই ජනතාවට ওই ආර්ථික අර්බුදයකට බම්බුව කියලා නිකන් ඉන්නවා. ඕකේම අපිට අදාළ නැහැ. කොහොමත් බඩු ගණන් යනවනේ කියනවා. ඒ නිසා මේ බඩු ගණන් යන එකට වඩා බරපතල තත්ත්වයක් මතුවෙනවා ඈ. ඊට පස්සේ සමහරකට රජයට සිද්ධ වෙනවා වියදම් පාලනය කරන්න. වියදම් පාලනය කරන්න සිද්ධ වෙනකොට රජය මොකද කරන්නේ? වර්තන වියදම් කපා හරිනවා. වර්තන වියදම් කියන්නේ සහන ආධාර ලබා දීම, සහන ලබා දීම කපා හරිනවා. බැරිම තත්ත්වයක් ආවොත් රජයේ සේවකගේ වැටු කපා හරිනවා. වැටු 50ක් 20ක් කපා හරිනවා. ඉතින් රටකට එහෙම තත්ත්වයන් උද්ගත වෙච්ච අවස්ථා තියෙනවා. ග්‍රීසියට එහෙම තත්ත්වයන් ඇවිල්ලා තියෙනවා. ඊළඟට ඇෆ්ගනිස්තානයේ කියන රාජ්‍යෙට මීට අවුරුදු ගානකට කලින් දැනුත් ඒ තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ. ඒ නිසා එහෙම ප්‍රශ්න එනවා. ඒ නිසා මේ ආර්ථික අර්බුද කියන ඒවා සැහැල්ලුවට ගන්න එපා. ඒවා අපිට දැනෙන්නේ නැත්තේ අපේ රට තාම එච්චර දුරට ආර්ථික අර්බුදයකට මුහුණ දීලා නැති නිසා. හොඳයි. එතකොට ගැනුම් අමුද්‍රව්‍ය 2,56,000යි, ගෙනීමේ කුලිය 12,000යි, ආනයන තීරු ගාස්තු 1,20,000යි. ඊට පස්සේ ලියන්න පුතේ ආපසු යවුම් රුපියල් 15,000යි. ආපසු යවුම් රුපියල් 15,000යි. ආපසු යවුම් රුපියල් 15,000යි. ආපසු යවුම් රුපියල් 15,000යි. ඊළඟට පුතේ ඍජු ශ්‍රමය රුපියල් 1,20,000යි. රුපියල් 1,20,000යි. ඍජු ශ්‍රමය රුපියල් 1,20,000යි. කම්හල් රක්ෂණය රුපියල් 15,000යි. කම්හල් රක්ෂණය රුපියල් 15,000යි. කම්හල් වරිපනම් රුපියල් 10,000යි. කම්හල් වරිපනම් රුපියල් 10,000යි. වෙනත් ඍජු වියදම් රුපියල් 45,000යි. වෙනත් ඍජු වියදම් රුපියල් 45,000යි. වෙනත් ඍජු වියදම් රුපියල් 45,000යි. කම්හල් ගොඩනැගිලි ෂය රුපියල් 10,000යි. කම්හල් ගොඩනැගිලි ෂය රුපියල් 10,000යි. රුපියල් 10,000යි. යන්ත්‍රෂය රුපියල් 22,000යි. යන්ත්‍රෂය රුපියල් 22,000යි. යන්ත්‍රෂය රුපියල් 22,000යි. ඊට පස්සේ ලියන්න පුතේ 2020 1 තොග 2020 1 තොග
2021 තොග යටින් ලියන්න අමුද්‍රව්‍ය රුපියල් 19000යි අමුද්‍රව්‍ය රුපියල් 19000යි නොනිමි භාගයට හදපුවා රුපියල් 25000යි අවුරුද්දේ මුල භාගයට හදපුවා තිබිලා තියෙන රුපියල් 25000 ගිය අවුරුද්දේ ඉවර කරගන්න බැරි වෙච්ච ඒවා නොනිමි 25000 හරි දැන් ලියන්න යටින් අමතර කරුණු යටින් ලියන්න පුතේ අමතර කරුණු අංක 1 අමතර කරුණු අංක 1 20 12 තොග 20 12 තොග 20 12 තොග 20 12 තොග ඒකෙත් පුතේ තියෙනවා අමුද්‍රව්‍ය රුපියල් 14000යි අමුද්‍රව්‍ය රුපියල් 14000යි නොනිමි අවුරුදු අවසානයේත් නොනිමි තියෙනවා නොනිමි රුපියල් 12000යි නොනිමි රුපියල් 12000යි නොනිමි රුපියල් 12000යි තව එක ගැළපෙල්ලක් ගමු අපි අංක 2 රුපියල් 13000ක හානි වූ අමුද්‍රව්‍ය ගිණුම් ගත කර නැත රුපියල් 13000ක හානි වූ අමුද්‍රව්‍ය ගිණුම් ගත කර නැත රුපියල් 13000ක හානි වූ අමුද්‍රව්‍ය ගිණුම් ගත කර නැත රුපියල් 13000ක හානි වූ අමුද්‍රව්‍ය ගිණුම් ගත කර නැත ලියන්න යටින් අවශ්‍ය වන්නේ 2012 අවසන් වසරේ නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය 2012 අවසන් වසරේ නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය 2012 අවසන් වසරේ නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය චුට්ටක් ඉන්න මම ගාන කියලා දෙනවා හරි හදිස්සි වෙන්න එපා මම ගාන තව චුට්ටක් කියන්නම් පුතේ එකපාරක් ඔබ අතපසුවීමක් තියනවා ලියා ගන්න ගැනුම් අමුද්‍රව්‍ය 256000යි ගෙන ඒමේ කුලිය රුපියල් 12000යි ආනයන තිරුගාස්තුව රුපියල් 120000යි ආපසු යවුම් රුපියල් 15000යි ඍජු ශ්‍රමය රුපියල් 120000යි ඍජු ශ්‍රමය රුපියල් 120000යි කම්හල් රක්ෂණය 15000යි කම්හල් වරිපනම් රුපියල් 10000යි වෙනත් ඍජු වියදම් රුපියල් 45000යි වෙනත් ඍජු වියදම් රුපියල් 45000යි කම්හල් ගොඩනැගිලි රුපියල් 10000යි යන්ත්‍රශය රුපියල් 22000යි යන්ත්‍රශය 22000යි අමතර කරුණු 2021 අමතර කරුණු සෝරි ඒක ඇතුළෙමයි ශේෂ ලැයිස්තු ඇතුළෙමයි 2021 තොග අමුද්‍රව්‍ය 19000යි නොනිමි 25000යි ඊට පස්සේ අමතර කරුණු කියලා දුන්නේ මේ ශේෂ ලැයිස්තුවට අමතරව බාහිර කරුණු අමතර කරුණු 2012 තොග අමුද්‍රව්‍ය 14000යි නොනිමි 12000යි ඊළඟට රුපියල් 13000ක අමුද්‍රව්‍ය හානි රුපියල් 13000ක හානි වූ අමුද්‍රව්‍ය ගිණුම් ගත කර නැත ඔන්න ගන්න හරි දැන් අපි හදමු කලබල නැතුව හදන්න ඕන පුතේ අනවශ්‍ය හදිසියක් ඕනේ නැහැ තියරි ක්ලාස් වල එහෙම අනවශ්‍ය හදිසියක් රිවිෂන් එකේවත් අනවශ්‍ය හදිසිය අවශ්‍ය නැහැ
හොඳට ඉගෙන ගත්තට පස්සේ ඔබේ ස්පීඩ් එක තමයි ඔබට ඒක හදා ගන්න ඕන. ඔබ දක්ෂතාවය අනුව ඔබ වේගය හදා ගන්න. එක එකනාට එක එක ශෛලීන් තමයි තියෙන්නේ. හරි. ලෑස්ති කරන්නකෝ ගාන හදන්න. දැන් ඉස්සල්ලාම ඔයා මොකද කරන්න ඕන? පළවෙනි පියවරේදී අපි ව්‍යාපාරේ නම ලියන්න. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. ඒකට කියන්නේ ගිණුම් කරන ඒකකය හඳුන්වන්න එපා ඉස්සල්ලාම. මොකද පුතේ මම ව්‍යාපාරේ නම නම් දුන්නේ මතක නෑ. නිෂ්පාදන ව්‍යාපාරය කියලා ලියන්න. නිෂ්පාදන ව්‍යාපාරය කියලා බිම ලියන්න. ස්ක්‍රීන් එක පේනව නේද පුතාලා මේ මම ලියන දේවල් සියල්ල? චුට්ටක් කියන්නේ මම කෙලවරවල් ඔක්කොම පාවිච්චි කරනවා. ඔයාලට පේනව නේද? ඔව් පැහැදිලි. මම ලියන සියලු දේ පේනවා කියලා හිතනවා. මොකද මේ මට පෙන්න ඉඩ කඩ තුලනේ මම ලියන්නේ පුතා. හරි නිෂ්පාදන ව්‍යාපාරය කියලා ලියන්න. ඊළඟට කාලච්ඡේදය ලියන්න. මම එකම කාලච්ඡේදෙනේ දෙන්නේ. 20යි 20 12යි 31 අවසන් වසරේ 20යි 12යි 31 අවසන් වසරේ කියලා ලියන්න. අවසන් වසරේ ඊට යටි ලියන්න පුතේ නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය. නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය. නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය කියලා ලියන්න. නිෂ්පාදන පිරිවැය ප්‍රකාශන. ඊට පස්සේ මොකද කරන්නේ? ඒකට තීරු සකස් කරගන්න ඕනනේ. එතකොට ඔයා මේ ආකාරයට තීරු දෙකක් ගන්න ඕන. ඔයාකාට තීරු කරගන්න ඕන. ඊට පස්සේ අපි දැන් ගාන හදාන යමු. ආකෘතියක් ලියලා හදන්න ඕනේ. අපි මුලින්ම හදාන යමු ගාන. රුපියල් කියලා ලියන්න උඩින්ම. රුපියල් කියලා ලියන්න. හරි. දැන් පුතේ අපි ගාන හදමු. ඉස්සල්ලාම ලියන්න ඕන 20යි 21යි අමුද්‍රව්‍ය. එහෙමනේ අපි කරන්නේ. ආරම්භක අමුද්‍රව්‍ය වලින් පටන් ගන්න. 20යි 21යි අමුද්‍රව්‍ය කියලා ගන්න. හරිද? එතකොට ආරම්භක අමුද්‍රව්‍ය අපිට ගානේ දීලා තියෙනවා 19000යි කියලා. නොනිමි ගැන හිතන්න එපා. එක ගන්න එපා. 19000යි කියලා ගන්න. ඔබට ගන්න පිළිහෙල කරන්න. 19000 ලියන්න. ඊට පස්සේ පුතේ ආරම්භක අමුද්‍රව්‍ය වලට ඔයා මොකද කරන්නේ ඊළඟට? අමුද්‍රව්‍ය ගැනුම් සටහන් කරනවානේ. ඒ නිසා ගැනුම් අමුද්‍රව්‍ය කියලා ඊළඟට ලියන්න. අමුද්‍රව්‍ය ගැනුම් තියනවා ගානේ රුපියල් 256000. ඒක පළවෙනි තීරුවේ ලියන්න. හැබැයි ගැනුම් ලියපු ගමන් ආපසු යවුම් තිබුණොත් ඒක ගැනුම් ළඟින්ම අඩු කරන්න ඕන. ගැනුම් ළඟින්ම අඩු කරන්න ඕන. මොකද ගැනුම් වලින් ආපහු යවුම් කරනවානේ. ආපසු යවුම් කරන්නේ ගැනුම් වලින්. ඒ නිසා ආපසු යවුම් ගානේ තියෙනවා. ඒ නිසා ගැනුම් වලට යටින් ආපසු යවුම් අඩු කරන්න. ආපසු යවුම් අඩු කරන්න. ගැනුම් වලට යටින් ආපසු යවුම් අඩු කරන්න. කොච්චරක් තියනවද? රුපියල් 15000ක් තියෙනවා. දැන් ඔයා 256000න් 15000 අඩු කරලා එතනම යටින් උත්තරේ ගන්න. ඒ රූලේ ඒ තීරුවෙම යටට ගන්න උත්තරේ. එතකොට ඔයාට උත්තරේ එනවා 256000න් 15000 ගියාම 241000. මට වෙනස් වෙනවා නම් කියන්න මම කැල් එක පාවිච්චි නොකරන මේ ලියන්නේ 241000ක් එනවා. දැන් පුතේ 241000 කියන්නේ ගැනුම් වල මිලනේ. ගැනුම් වල මිල. ඒකේ පිරිවැය හොයාගන්න අපි ඒකට අදාළ වියදම් එකතු කරගන්න ඕනේ. මොනවද ගැනුම් වලට අදාළ වියදම්? ගෙනීමේ කුලී සහ ආනයන තීරු ගාස්තු. ඒ නිසා ලියන්න මෙතන ගෙන ඒමේ කුලී. ගෙන ඒමේ කුලී. ගෙන ඒමේ කුලී රුපියල් 12000ක් ලියන්න. ගෙන ඒමේ කුලී රුපියල් 12000ක් ලියන්න. ඊළඟට ආනයන තීරු බදු. ආනයන තීරු බදු ලියන්න.
ආනයන තීරු බදු තියනවා පුතේ රුපියල් 1,20,000. තීරු බදු ටිකක් වැඩියෙන් ගෙවන්න ඕනනේ. සමහර වගේ තීරු බදු ගැනුම් මිලට වඩා වැඩි පුතේ ඈ. හරි. දැන් ඔයා මොකද කරන්නේ? 2,41,000ට ගෙන මේ කුලිය 12,000යි ආනයන තීරු බදු 1,20,000යි එකතු කරලා දෙවෙනි තීරුවට මාරු කරා. දෙවෙනි තීරුවට මාරු කරා. මේවා ඔක්කොම ඔබට මම කලින් කියලා දුන්නේ. දැන් ප්‍රශ්නයක් වෙන්න බෑ. එතකොට 2,00,000යි 3,00,000යි 3,60,000යි 3,73,000ද බලන්න. 3,73,000යි. 3,73,000 ඕකේද කියන්නේ? 3,73,000. හරි. හරි මාල්කේ අපි යමු ඉස්සරහට. දැන් මොකද කරන්නේ? දැන් ඔයා 19,000ට පුතේ 3,73,000 එකතු කරන්න. ඒ තමයි මුළු තොගය. 19,000ට 3,73,000 එකතු කරන්න. 19,000ට 3,73,000 එකතු කරන්න. එතකොට ඔයාට හොයාගන්න පුළුවන් මුළු තොගය. දැන් ඒක ලෙක යටින් ලියා ගන්න. අපි 19,000ට එකතු කරනවානේ 3,73,000. එතකොට ඔයාලට එනවනේ උත්තරයක් 3,92,000. 3,92,000 එනවා. මේ 3,92,000 කියන්නේ අපේ මුළු තොගය. ඔබට හොඳ අදහසක් තියෙන්න ඕනේ මේ සංඛ්‍යා ගැන. කතිර ගහලා එහෙම ඉගෙනුවේ නෑ මොකවත් මම හැම දෙයක්ම ඔබට කතිර නොගහ. දැන් කතිර ගහලා තමයි ගොඩක් අය කරන්නේ. ආකෘතිය ඇඳ ගන්නකෝ, ආකෘතිය බිත්තු යලව ගන්නකෝ. එහෙමයි සමහර එකවුන්ට්ස් උගන්වන්නේ. ආකෘති පාඩම් කරන්න එහෙම එපා. එතකොට නන්නත්තර වෙනවා. ආකෘති වල තියෙන විදිහටම හැම ගානක්ම හදන්න එහෙම බෑ. හරිද පුතේ? ආකෘති වල තියෙන විදිහට හැම ගානක්ම හදන්න බෑ. එතකොට 19,000 ගත්ත 19,000ට 3,73,000 එකතු කරා. දැන් උත්තරේ කීයද? 3,92,000යි. ඒකෙන් අපි ගැළපිලිවල තියනවානේ පාවිච්චි කරන්න බැරි වෙච්ච දේවල්. මොනවද ගැළපිලිවල තියෙන්නේ? ඉතිරි අමුද්‍රව්‍ය 14,000ක් තියෙනවා පාවිච්චි කරන්න බැරි වුණා. නොනිමි ගන්න එපා කිව්වනේ. ඊළඟට හානි වූ රුපියල් 13,000ක් තියෙනවා. කලින් අභ්‍යාසයේ වගේමයි. එහෙනම් ඉතිරි අමුද්‍රව්‍ය 14,000යි හානි වූ අමුද්‍රව්‍ය 13,000යි පරිභෝජනය කරේ නැහැ. ඒ දෙක අඩු කරන්න. ඒ දෙක අඩු කරන්න හානි වූ අමුද්‍රව්‍ය කියලා ලියන්න. හානි වූ අමුද්‍රව්‍ය ඔය අඩු කරන්න ඕන පුතේ රුපියල් 13,000. ඊට අමතරව අඩු කරන්න ඕන පුතේ 20,20 12යි 31 අමුද්‍රව්‍ය 20,20 12යි 31 අමුද්‍රව්‍ය එතන යට තියෙන රුපියල් 14,000. දැන් ඔයා මොකද කරන්නේ? 13,000යි 14,000යි දෙකම එකතු කරලා දෙවෙනි තීරයට මාරු කරන්න. ඕක දැන් එක එක අඩු කරත් ප්‍රශ්නයක් නෑ. දැන් 3,92,000න් 13,000 අඩු කරනවා. ඊළඟට 3,92,000න් 14,000 නැවත අඩු කරනවා. එහෙම ප්‍රශ්නයක් නෑ උනාට. එහෙම කරන්න එපා. ඉතින් මේක පිරිසිදුයිනේ. දැන් කීයද අඩු කරන්නේ? 27,000ක් නේ. 27,000ක් අඩු කරන්න. 27,000ක් අඩු කරාට පස්සේ දැන් ඔයාලට එන උත්තරය මොකක්ද දෙන්නේ? පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවෙන 3,92,000න් ඔයා 27,000 අඩු කරගන්න. පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවෙන 3,65,000. 3,65,000ක් එන. 3,65,000ක් එන. ඊට පස්සේ මොකද කරන්නේ? ඒකට ලියන්න ඕනේ. ඉතින් මොකද්ද මේ හොයාගත්තේ? පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. ඒවා හරියට ලියන්න ඕන පුතේ. පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. මම දැක්කා මම එවපු ප්‍රශ්න 12න් සමහර අය ඔයාලගේ යාළුවෝ 48න් 47ම අරන් තිබුණා. ඒ කියන්නේ ඉතින් ප්‍රශ්නයක් නෑ. හොඳට මහන්සි වෙලා කල්පනා කරලා අර ඔන්ලයින් පේපර් එකක් මම දැම්මනේ. ආයෙත් එකක් දාන්නම් මට විවේක තියෙන වෙලාවක. පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය 3,65,000. ඊට පස්සේ මේ පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැයට යටින් ඍජු ශ්‍රමය ලියන්න. ඒක මම කලින් අභ්‍යාසෙදි කියලා දුන්නා. ඍජු ශ්‍රමය ලියන්න. පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැයට යටින් ඍජු ශ්‍රමය ලියන්න. ඍජු ශ්‍රමය ගානේ තියෙන 1,20,000. ඊට යටින් ලියන්න පුතේ වෙනත් ඍජු වියදම්. වෙනත් ඍජු වියදම් තියෙනවා 45,000. වෙනත් ඍජු වියදම්
45,000ක් තියෙනවා. වෙනත් ඍජු වියදම් 45,000යි. මේ ඍජු වියදම් දෙක අර පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැයට දැන් අපි එකතු කරන්න ඕන. එතකොට 1,20,000යි 45,000 එකතු වුණාම 1,65,000ක් වෙනවනේ පුතේ. 1,65,000ක් වෙනවා. 1,65,000. දැන් අපි මොකද කරන්නේ? 3,65,000ට 1,65,000 එකතු කරන්න. එතකොට 4,00,000යි 5,00,000යි 5,30,000ක් වෙනවා. මේ 5,30,000ට අපි වචනයක් කිව්වා. ඔබට මතක තියෙන්න ඕන කලින් අභ්‍යාසෙදී. මොකද්ද 5,30,000ට කියන වචනය? 5,30,000ට කියන වචනය එක්කෙනෙක් හරි ටයිප් කරන්න බලන්න. 5,30,000ට කියන්නේ ප්‍රාථමික පිරිවැය. මේවා හොඳට තේරුම් ගන්න ඕනේ. ප්‍රාථමික පිරිවැය හැදුනේ කොහොමද? ඍජු ද්‍රව්‍ය ධන, ඍජු ශ්‍රමය ධන, වෙනත් ඍජු වියදම්. එහෙනම් 5,30,000 කිලින් ලියන්න ප්‍රාථමික පිරිවැය කියලා. ප්‍රාථමික පිරිවැය කියලා ලියන්න ඕන. දැන් ඔබට පැහැදිලි උඩින් සංඛ්‍යාවක් පෙන්නලා තියෙනවා පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. යටින් පෙන්නලා තියෙනවා ප්‍රාථමික පිරිවැය කියලා උත්තරයක්. දැන් අපි පෙන්නනවා ප්‍රාථමික පිරිවැයට යටින් පුතේ නිෂ්පාදන පොදු කාර්ය නැත්නම් කම්හල් පොදු කාර්ය. කොහොම කිව්වත් කමක් නැහැ. නිෂ්පාදන පොදු කාර්ය කියලා ලියලා ඒකට යටින් ඉරක් ගන්න. නිෂ්පාදන පොදු කාර්ය කියලා ලියලා ඒකට යටින් ඉරක් ගන්න. ඒක මාතෘකාවක් වශයෙන් තමයි අපි පෙන්නන්නේ. දැන් ඔයා මොකද කරන්නේ? ගානේ තියෙන නිෂ්පාදන පොදු කාර්ය ටික ඔක්කොම මෙතන පළවෙනි තීරුවට සටහන් කරගෙන යන්න. මොනවද ගානේ තියෙන නිෂ්පාදන පොදු කාර්ය? ගැනුම් නේ, ගෙනීමේ කුලී, ආනයන තීරු බදු, ආපසු යවුම්, ඍජු ශ්‍රමය. මෙන්න තියෙනවා. මේ තියෙන්නේ කම්හල් රක්ෂණය. ඊළඟට මෙන්න තව එකක් තියෙනවා. කම්හල් වරිපණ. මෙන්න තව එකක් තියෙනවා. කම්හල් ගොඩනැගිලි ෂය. මෙන්න තව එකක් තියෙනවා යන්ත්‍රෂය. ඔය ටිකනේ මම දීලා තියෙන්නේ. මම දීලා තියෙනවා පොදු කාර්ය 4ක්. කම්හල් රක්ෂණය, කම්හල් වරිපණම්, කම්හල් ගොඩනැගිලි ෂය, යන්ත්‍රෂය. ලියන්නේ 4. ඒ 4 ලියන්න. කම්හල් රක්ෂණය. කම්හල් රක්ෂණය. කම්හල් රක්ෂණය කියලා ලියන්න. එතකොට කම්හල් රක්ෂණයේ තියෙන පුතේ රුපියල් 15,000. කම්හල් රක්ෂණයේ තියෙන රුපියල් 15,000. ඊළඟට ලියන්න කම්හල් වරිපණම්. කම්හල් වරිපණම් කියලා ලියන්න. මට කම්හල් වරිපණම් ගානේ දීලා තියෙනවා 10,000. කම්හල් වරිපණම් දීලා තියෙනවා 10,000. ඊළඟට ලියන්න කම්හල් ගොඩනැගිලි ෂය. කම්හල් ගොඩනැගිලි ෂය. කම්හල් ගොඩනැගිලි ෂය තියෙනවා පුතේ රුපියල් 10,000ක්. 10,000ක් තියෙනවා. කම්හල් ගොඩනැගිලි ෂය 10,000ක් තියෙනවා. යන්ත්‍රෂය තියෙනවා. යන්ත්‍රෂය රුපියල් 22,000ක්. රුපියල් 22,000ක් තියෙනවා. දැන් ඔයා පොදු කාර්ය ටික එකතු කරලා දෙවෙනි තීරුවට මාරු කරන්න. මට ඉඩ මදි නිසා මම තව තැනක් ගන්නම් චුට්ටි ඉඩක්. හරි. එතකොට දැන් ඔයා ලියන්න ඕන දැන් මෙතන එකතු වෙනවනේ ඔයාට 15,000යි 10,000යි 10,000යි 22,000. ඒ කියන්නේ 15,000යි 25,000යි 35,000යි 37,000යි 57,000යි නේ පුතේ. ඔයා මෙතන 57,000ක් ලියනවා. දැන් ඔයා මොකද කරන්නේ? දැන් මේ 5,30,000ට 57,000 එකතු කරලා යට රූලේ ලියන්න.
දැන් මෙහෙම නිර ගහලා තියෙන තැනට යටින් යන මම අනිත් පැත්ත පාවිච්චි කරන්නේ. හරි මේක යටින් තියෙන්නේ. දැන් 5,30,000යි 57 එකතු වුණාම 5,87,000යි. පුතේ චුට්ටක් කොහොම ඉන්න දැන් මේ 5,87,000 යටින් ලිව්වා නිරට යටින් 5,87,000 කියලා ලිව්වා. දැන් මේකට ඔයාට නිෂ්පාදන පිරිවැය කියලා ලියන්න බෑ. හේතුව දැන් මේ නිෂ්පාදන ව්‍යාපාරයේ අවුරුද්දේ මුල වසරේ මුල නොනිමි තිබිලා තියෙනවා පුතේ රුපියල් 25000ක් භාගෙට හදපුවා. අවුරුද්දේ මුල භාගෙට හදපුවා තිබිලා තියෙනවා 25000. ඔබට පේනවා ඇති මම හයිලයිට් කරන එක රුපියල් 25000ක් තියෙනවා. මේ තියෙන රුපියල් 25000. රුපියල් 25000. අවුරුද්දේ අග තියෙනවා රුපියල් 12000ක නොනිමි. පුතේ එතකොට අවුරුද්දේ මුල නොනිමි වසර තුල නිමි බවට පත් වෙන්න පුළුවන් නේ. දැන් අවුරුද්ද පටන් ගන්නකොට භාගයට හදලා තිබුණේවා අවුරුද්ද ඇතුලේ නිෂ්පාදිතයක් බවට පත් වෙන්න පුළුවන් නේ. දැන් භාගයට හදලා තිබුණ අල්මාරිය අවුරුද්ද ඇතුලේ සම්පූර්ණ වෙන්න පුළුවන්. භාගයට හදලා තිබු බුළු කැට අවුරුද්ද ඇතුලේ සම්පූර්ණ වෙන්න පුළුවන්. භාගයට හදලා තිබු කුඩ තොගය අවුරුද්ද ඇතුලේ සම්පූර්ණ වෙන්න පුළුවන්. ඒ නිසා අවුරුද්දේ මුල තියෙන නොනිමි නිෂ්පාදන පිරිවැයට එකතු වෙන්න ඕන. අවුරුද්දේ මුල නොනිමි නිෂ්පාදන පිරිවැයට එකතු වෙන නිසා මේ 5,87,000ට යටින් ලියන්න 20 එකයි එක නොනිමි 20 එකයි එක නොනිමි ඒව එකතු වෙන්න ඕන. පළවෙනි තීරය ලියන්නකෝ 20 එකයි එක නොනිමි තියෙනවා 25000ක් තියෙනවා. ඒක එකතු වෙන්න ඕන. එතකොට අවුරුද්ද අවසන් තොගය අවසාන ඉතුරුය අවුරුද්ද තුල නිෂ්පාදනය වෙලා නැහෙනේ. අවුරුද්ද අවසන් වෙනකොටත් භාගයට හදලා තියෙනවා. එහෙනම් මේ 5,87,000 ඇතුලේ භාගයට හදපුවට ගියපු වියදම තියෙනවා. එතකොට මේ 5,87,000 ඇතුලේ භාගයට හදපුවක් කීයද අවුරුද්දේ 12000නේ. එහෙනම් 5,87,000 ඇතුලේ තියෙන භාගයට හදපු 12000 අපි අයින් කරන්න ඕන. ඒ නිසා යටින් ලියන්න කොහොමද ආරම්භක තොග එකතු වෙලා අවසන් තොග අඩු වෙනවනේ පුතේ ඕනම තැනක. ඕනෑම තැනක ආරම්භක තොග එකතු වෙන අවසන් තොග අඩු වෙනවා. ඕනෑම තැනක. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ මොන ගිණුම හැදුවත් එහෙමයි. දැන් එතකොට 20 එකයි එක නොනිමි වලට යටින් ලියන්න 20 12.31 නොනිමි. ඒ කියන්නේ වසර අග නොනිමි. වසර අග නොනිමි ලියලා 25000ට යටින් වරහණක් දාන්න. එතකොට අපිට මේ අග මුල සුද්ධ වෙනස ගන්න පුළුවන් නේ. නැත්තම් 25000 එකතු කරලා 12000 අඩු කරත් උත්තරේ එනවා. නමුත් අපි 25000ට යටින් 12000 ලියමු. දැන් 25000 එකතු කරලා 12000 අඩු කරනට වඩා පිළිවෙලයි 25000න් 12000 කපන්න. ඒ කියන්නේ ආරම්භක නොනිමි වලින් අවසන් නොනිමි අයින් කරන්න. එතකොට අපිට ඉතුරු වෙනවා මෙතන සුද්ධ වෙනස රුපියල් 13000. ඒ 13000 5,87,000ට එකතු කරා. ඒ 13000 5,87,000ට එකතු කරා. ඕක ඉතින් 25000ක් එකතු කරලා 12000ක් අඩු කරත් අන්තිමට 13000 තමයි එකතු වෙන්නේ. එහෙම කරත් ප්‍රශ්නයක් නැහැ. ගණිතමය වශයෙන්. නමුත් ඕක තමයි සාමාන්‍ය ක්‍රමය. දැන් 5,87,000ට 13000 එකතු කරාට පස්සේ දැන් ඔයාට ලැබෙනවනේ උත්තරය. දැන් ඔයාට ලැබෙන උත්තරය. කීයද උත්තරය? 5,00,000 හරියටම 6,00,000ක් නේ ලැබෙන්නේ. 6,00,000 කියන්නේ පුතේ වසර තුල නිම කරපු තොගේ පිරිවැය. වසර තුල නිස්පාදිතයේ නිම කළ තොගේ පිරිවැය. අපි ඒක කියන්නේ නිමි තොග පිරිවැය. වසරේ නිමි තොග පිරිවැය. වසරේ නිමි තොග පිරිවැය. කියන්නේ අපිට විකුණන්න පුළුවන් තොගේ. නිමි තොග පිරිවැය. වසරේ නිම කරපු තොගේ පිරිවැය 6,00,000යි. 6,00,000යි. ඒක තමයි අපි ආදායම් ප්‍රකාශනයට මාරු කරන්නේ භාණ්ඩ විකිණීම සඳහා. පැහැදිලි කට්ටිය ඔකේ කියන කාරණය තේරුණාද වෙච්ච දේ? ඔන්න නිෂ්පාදන පිරිවැය හැදිච්ච විදිය. හරි. දැන් පුතේ මෙහෙමයි. දැන් මෙතනින් එහාට අපිට දැන් මෙවැනි අභ්‍යාස එක එක රටාවල තියෙනවා. ඒ කියන්නේ නොයෙකුත් ගැළපිලි දාපුවා, පුංචි පුංචි වෙනස්කම් කරපුවා.
එක සමහරට ආරම්භක තුගේ නැති ගණන් අවසන් තුගේ නැති ගණන් තියෙනවා. වගේ රටේ නැති කතන්දර තියෙන. ඒ කියන්නේ මැද මැද කෑලි හිස්සු එහෙම දෙනවා. දැන් එවැනි අභ්‍යාස පුතේ මම මේ විදිහට බෝඩ් එකේ ලියලිය ඔයාලට කරන්න බෑ. ඔයාලා අනිවාර්යෙන් ටියුට් එක මේ සඳහා ඕන වෙනවා. ඒ නිසා මම ලබන සතියේ දවසට කලින් මට කෑගල්ලේ දරුවන්ට නම් මොකක්ද මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ කෑගල්ලේ දරුවන්ට නම් ටියුට් එක ලබා දෙනවා කියලා ආයතනෙ මට කියලා තියෙනවා. ඉතින් ගම්පොළ අයටත් මොකක් හරි ක්‍රමයක් යොදාන්න වෙනවා පුතේ ටියුට් එක ලබා ගැනීම සඳහා. මොකද මේක දැන් මේ නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය මෙතනින් එහාට ආදායම් ප්‍රකාශනයත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට අපිට එක දිගට ආදාය නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය හදලා ඊළඟට ආදායම් ප්‍රකාශනය හදලා ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්න ඕනේ. කියන්නේ ලොකු ගණන් එන්නේ. දැලපිලි 10 12 වැටෙන ලොකු ගණන් එනවා. ඒකෝට දැන් එවැනි ගණන් මේ බෝඩ් එකේ මේ විදිහට ලියලා ඔබට හදන්න ගියොත් මට ගාන ලියා ගන්න ඔබට විනාඩි 40යි මට කියලා දෙන්න බෑ. එක ගානක් ඉවර කරපුවම පැය දෙක ඉවරයි. ඒ නිසා ටියුට් එකත් එක තමයි යන්න වෙන්නේ. මම මොකක් හරි විකල්පයක් යොදන්නම් ඔයාලට මේ මම හිතන මේ ලොක්ඩවුන් එකේ ප්‍රශ්න නිසානේ අපිට ටියුෂන් කරන්න නොදුන්නට ප්‍රශ්නයක් නෑ. මේ රට වහලා තියෙන එක හින්දානේ මේ ප්‍රශ්නේ මතුවෙලා තියෙන්නේ. හැමදාම රට වහලා තියෙන්නේ නෑ. ලබන සතිනකොට මේක හරි. එතකොට ඔයාලට ඔක ලබා දෙන්න කටයුතු කරනවා. අද දවසේ කරපු දේවල් වලට අදාළව මම ඔයාලට අභ්‍යාස දෙකක් හෝ තුනක් සකස් කළා. මේ රටාවේම අභ්‍යාස දෙක තුනක් PDF එකක් එවන්න. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන සටහන් පොතේ ඒවා ලියලා නිවාඩු පාඩුවේ ඔබගේ අනිත් පන්දුවට බාධා කරගන්න නැතුව සටහන් පොතේ ලියන්න. මම අභ්‍යාස දෙකක් එවන්නම්කෝ. වැඩි ඕනේ මේ විදිහටම අභ්‍යාස දෙකක් එවන්නම්. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන අභ්‍යාස දෙක සටහන් පොතේ ලියලා මේ මම හදපු රටාවට සම්පූර්ණ නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය හදන්න. හදලා ඔබ හොඳට මතක තියාගන්න කොහොමද පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය හොයාගන්නේ? කොහොමද ප්‍රාථමික පිරිවැය හොයාගන්නේ? කොහොමද නිෂ්පාදන පොදු කාර්ය හොයාගන්නේ? ඊළඟට මේ නොනිමි කොහොමද අපි ගලපගන්නේ? ආරම්භක නොනිමි එකතු වෙනවා, අවසන් නොනිමි අඩු වෙනවා. මේක පුතේ මෙතෙන්ට ගලපවන සමහර ව්‍යාපාරවල මෙන්න මේක මෙතෙන්ට ගලපන්න නැතුව දෙන්න මේ ප්‍රාථමික පිරිවැයට කලින් මෙතෙන්ටත් ගලපනවා. ඒක පස්සේ කියලා දෙන්නම්. මෙතෙන්ට ගලපන්නත් පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපාරයේ ප්‍රතිපත්තියක් වශයෙන් නොනිමි ගලපන්නේ පුතේ සමහරට ප්‍රාථමික පිරිවැයට. එතකොට අපි කරන්න ඕන මේ 5,30,000 ගන්න කලින් ආරම්භක නොනිමි එකතු කරලා අවසන් නොනිමි අඩු කරන්න ඕන. එතකොට නොනිමි ගැලපුවට පස්සේ තමයි ප්‍රාථමික පිරිවැය කියලා අපි ලියන්නේ. එතකොට මෙතෙන්ට එන්නේ නැහැ. එහෙමත් ගණන් තියෙනවා. ඒක ඉතින් අපි ගණන් හදලා තේරුම් ගන්න ඕන. ඒක පාඩම් කරන්න බෑ. ඒ නිසා ඒවට කලබල වෙන්න එපා. දැන් ඔන්න නිෂ්පාදන පිරිවැය කියන එකේ මූලික સિદ્ધාන්තය ඔබට පැහැදිලි කරලා තියෙනවා. අභ්‍යාස කිරීමේ කාර්යය තමයි අපිට හැදලා තියෙන්නේ. එහෙනම් මම කියපු දේ තේරුණාද? මම අභ්‍යාස කීයක් කරනවා කියලා කිව්වද? අදරෑ පුළුවන් වුණොත් අදරෑම දාන්න. මේකට අභ්‍යාස කීයක් මම ඔබට එවනවා කියලා කිව්වද? අහගෙන හිටියනම් කියන්න බලන්න. 3යිද 5යිද 2යි? අභ්‍යාස 2යි. එතකොට අභ්‍යාස 2 ඔයා සටහන් පොතේ ලියලා හදන්න ඕන පුතේ. හරි? අභ්‍යාස 2 සටහන් පොතේ ලියලා හදන්න ඕන. මම මේ අභ්‍යාස 2 ටයිප් කරනකොට කෙලින්ම ඔයාලගේ ටියුට් එකට අන්තර්ගත කරනවා. හරි? ඒ කියන්නේ නිෂ්පාදන පිරිවැය ටියුට් එකට ඒ අභ්‍යාස 2 ඒ විදිහටම අන්තර්ගත කරනවා. ඒ අභ්‍යාස 2 තමයි මම ඔයාලට PDF එකක් වශයෙන් එවන්නේ. එතකොට ටියුට් එක ලැබිච්ච වෙලාවට ඒ ගණන් දෙකත් ඔයාලගේ ටියුට් එකේ තියෙයි. right. එහෙනම් අපි අතට වැඩි ඉවර කරමු. දැන් ගානකට අත ගහන එකේ තේරුමක් නේ. ඒ නිසා තව විනාඩි 12ක් තියෙනවානේ. ඔය ඉතින් විශේෂයෙන් කරන්න දෙයක් නැහැ පුතේ. දැන් තියෙන්නේ ගණන් හදන්න. දැන් තියෙන්නේ විවිධ නිෂ්පාදන කිරීම සම්බන්ධ ගණන් හදලා අත චූටක් මම කියන්න. දැන් මෙන්න මේකේ දැන් අපිට මේ අර අවසන් තොග ආරම්භක තොග වල සුද්ධ වෙනස ගැලපුවානේ. ඔබට මතකද ඊයේ ගිය සතියේ මෙන්න මේ සුද්ධ වෙනස ගැලපුවානේ. මේ ආරම්භක එක 19000යි අවසාන එක කීයද මේකේ තියෙන්නේ 14000යි. ඒකට මේ 19000යි 14000යි අතර වැඩිවීමක් හෝ අඩුවීමක් කියලා ගැලපුවානේ. ඔය කතාවම පුතේ මෙන්න මෙතෙන්ටත් එන්න පුළුවන්. හරි? 25000යි 12000යි කියන එකටත් සුද්ධ වෙනස එන්න පුළුවන්. ඉතින් ඒවා අපි මෙහෙම මේ කතා කරන්න ඕනේ. අපි ඒවා වෙනම පිරිසිදු පිළිවෙලකට කරමු. හරි? එහෙනම් ලබන සතියේ හෙට හවසෙන් හරි දැනට ඇති සුබ දවසක්. ආයුබෝවන්.